අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. මාව හෙනවනේ. ජනාදිත් මාව හෙනවද? හෙනවද? හරි. එතකොට අපි ගිය සතියේ මේ සාකච්ඡා කරේ සාහිත්‍ය පාඩමේ එක අපි අවසන් කරගන්න ඕනද? තාම ඉක්මනින් සාකච්ඡා කරලා අඟුල්මාල් දමනේ හරි අපි මෙන්න මෙතන අවසන් කරේ නේද? ඉසඳ කොසල් රජ බියපත්ත වෙවුලා ගියේ කියන තැන නේද අවසන් කරේ? ඔව් සර්. හරි. එතකොට අපි එතනදී ඉක්මන් කරලා කතා කරගෙන අපි දැන් අඟුල්මල් දමනය පාඩමේ මැදකට වඩා පොඩ්ඩක් එහාට සාකච්ඡා කරමින් යන්නේ අඟුල්මල් දමනය පාඩමේ. එතකොට බුදුන් වහන්සේගේ පුරුෂ ධම්මේ සාරතී ගුරුලේ පදනම් කරගෙන ගුරුගමි පඬිවරයා තමයි රචනා කරලා තියෙන මාවතර ග්‍රන්ථයේ උපුටාගත්තු කොටසක් තමයි මේ උපුටාගත්තු එකක් තමයි මේ පූජාවලියෙන් උපුටාගත්තු කොටසක් තමයි අඟුල්මල් දමන අමාවතරින් උපුටාගත්තු කොටසක් තමයි අඟුල්මල් දමනය කියලා අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අපි කොසල් රජතුමා බියටපත් වීම කියන ස්ථානයේ තමයි අපි සාකච්ඡාව නැවැත්තුවේ. මේ එතනින් අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. බලන්න. මේක අපි තාම ඉක්මනින් අවසන් කරනවා බොහොම ටිකක් කතා කරලා අපි කවි ටික පොඩ්ඩක් කතා කරගන්න ඕන නිසා. බලන්න මේ එසඳ කොසල් රජ බියපත්තේ වෙවුලා ගියේ. අවස්ථාවේ කොසල් රජතුමා බියටපත් වෙලා වෙවුලලා ගියලා තුබූ මහජනයෝ. ඒ කියන්නේ තුබූ මහජනය කියලා සිටි එහි සිටි අනෙක් මිනිස්සු. ඒ ස්ථානයේ සිටි අනෙකුත් මිනිස්සු. තුබූ මහජනයෝ කියලා කියන්නේ ඒ ස්ථානයේ සිටි අනෙකුත් මිනිස්සු. තුබූ මහජනයෝ කියලා කියන්නේ ඒ ස්ථානයේ සිටි අනෙකුත් මිනිස්සු බියපත්වේ. බියටපත් වෙලා. බියපත්ත කියලා කියන්නේ බියටපත් වෙලා. කඩු පළඟ කියලා කියන්නේ කඩුව හා පලිය. පලිය කියලා කියන්නේ වෙනත් ආයුධයක්. කඩුව හා කඩු පළඟ කියලා කියන්නේ කඩුව හා පලිය. දමාපියා කියන්නේ ඉවත දමා කියන අදහස එතන තියෙන්නේ. ඒ දසායෙහි පලා. ඒ දසායෙහි පලා කියලා කියන්නේ ඒ 10 පලා කියලා කියන්නේ මේ දිසාවට හැරි පැනගොස් කියන අදහස. සර් මොකද පාඩම? අඟුල්මල් දමනය.
දැන් අතර කර තැන ඉස්සරහට යන්නේ. දසායෙහි පලා කියලා කියන්නේ දිසාවට හැරි පැනදුව ගොස්. දිසාවට හැරි පැනදුව ගොස් කියන දහසේ කියලා කියන්නේ නුවර වැද දොර පියලා කියලා කියන දොර වසා අගුළුගෙන කියන අගුළු දමා අටල්ලට කියලා කියන්නේ මැස්සට අගුළු දමා මැස්සට අටල්ලට කියලා කියන්නේ මැස්සට නැගී බලමි සිටියාහු අඟුල්මන්සර රජමා කරා යනු දැන පළමු අවුරුදු දෙවුරමි හුන්නේ රජුගත රජු නම් අල්ලා ගත්තා. රජු නම් අල්ලා ගත්තා. සර් දැන් කියන්න මේ දසායෙහි පලා කියන්නේ මොකද්ද? දාසායෙහි පලා කියලා කියන්නේ දිසාවට හැරි පැනදුව ගොස්. දිසාවට හැරි පැනදුව ගොස්. අගුළුගෙන කියලා කියන්නේ අගුළු දමා අටල්ලට කියලා කියන්නේ මැස්සට නැගී බලමින් සිටියාහු අඟුල්මාල්සර රජ මාකරා යනු දැන පළමු අවුරුදු දෙවුරම්හි හුන්නේ රජුගත රජු නම් අල්ලා ගත්තා. රජු නම් අල්ලා ගත්තා. ඇපි පලා ආවෝමෝ දිවි ලදුම්හ අපි පැනලා බේරිලා ආපු නිසා ජීවිතේ බේරගත්තා. අප පැනදිව ආව නිසා ජීවිතේ බේරගත්තා. අප පැනදිව ආව නිසා ජීවිතේ බේරගත්තා. අප පැනදිව ආව නිසා අපි බේරිලා ආපු නිසා ජීවිතේ බේරගත්තා. අප පැනදිව ආව නිසා ජීවිතේ බේරගත්තා. කිව් බුදුහු රජහට බය උපන් බව් දෙන නොබව කියලා කියන්නේ බියවන්න එපා. අපි කලින් කතා කරලා තියෙන්නේ මේක. බියවන්න එපා. නොබව කියලා කියන්නේ බියවන්න එපා. මහරජ නොබව බයවන්න එපා. බයවන්න එපා. මහරජ මේ දැන් කියලා කියන්නේ මොහු දැන් මේ දැන් කියලා කියන්නේ මොහු දැන් කිහිඹියෙකුදු කියලා කියන්නේ කූඹියෙකුටවත් කිහිඹියෙකුදු කියලා කියන්නේ කූඹියෙකුටවත් දිවි නොගලවයි ජීවිත තොර නොකරයි ජීවිත තොර නොකරයි දිවි නොගලවයි කියලා කියන්නේ ජීවිත තොර නොකරයි ජීවිත තොර නොකරයි මුහු කෙරෙහින් තට බය නැති වදාලෝ මොහුගෙන් ඔබට බියවන්නට හේතුවක් නැහැ කියලා කිව්වා. දැන් අපිට පේනවා මේ අඟුල්මාල් පිළිබඳව අපි දන්නවා අඟුල්මාල් කියලා තාම දැඩි නපුරු ලෙස සමාජයේ කැළඹීමට පත් කරමින් මුළු මහා සමාජයක් විශාල පිරිසක් ඝාතනය කරමින් කුරිරු ලෙස හැසිරෙච්ච පුද්ගලයෙක්. ඔහු පිළිබඳව සමාජය තුළ තිබුණු මතය මේකෙන් මනාව පැහැදිලි වෙන කොතරම් දරුණු ලෙස සමාජය බිය ගන්නලා තිබුණාද කියලා මේන් පැහැදිලි වෙන අර පලාගොස් අර විදිහට කල්පනා අර පුද්ගලයෙක් කල්පනා කරන ස්වභාවයෙන්ම ඒ කෙසේ වෙතත් ඒ විතරක් නෙවෙයි රජතුමා බිය ගන්නවිල තිබෙන ආකාරය බැලුවත් රජතුමා බියටපත් වෙලා තින ආකාරය බැලුවත් අපිට පේනවා කොයිතරම් කොසල රජතුමා බියටපත් වෙලා තින ආකාරය බැලුවත් අපිට පේනවා කොයිතරම් භයානක පුද්ගලයෙක් ලෙස ඔහු අඟුල්මාල් කොයිතරම් භයානක පුද්ගලයෙක් ලෙස සමාජයේ හැසිරලා තියෙනවද කියලා. හරිද? හරි. ඊළඟට බුදුන් මෙසේ වදාරත් මේ රජහට බය සංහින කියලා කියන්නේ බිය නැතිව ගියේය. බිය සංහින කියලා කියන්නේ බිය නැති වෙලා ගියා. රජ අඟුල්මාල් මහතෙරුන් කරා එළඹේ. රජතුමා අඟුල්මාල් මහතෙරුන් වහන්සේ කරා ළඟට ඇවිල්ලා වහන්සේ අඟුල්මාල් දෑය හෝ ළඟට ඇවිල්ලා අහන ඔයා අඟුලිමාලද? අඟුලිමාල හාමුදුරුවෝ නේද?
ඔබ අඟුලිමාල හාමුදුරන් වහන්සේ නේද කියලා අහනවා. කීය එසේ මෙය මහරජ. කීය රජ පැවිදියනට කියලා කියන්නේ හාමුදුරුවන්ට පැවිදි වූ අයට දරුණු කැමින් ලද නම් කියන නොයෙදෙයි. හයිතුමාට කියනවා මහාන වෙච්ච අයට පැවිදි වෙච්ච අයට දරුණු කැමින් ලද නම් කියන නොයෙදෙයි. අර දරුණු කාලයේ දුන්නු නම් කලින් තිබුණු නම් භාවිතා කිරීම කරන්නේ නැහැ. දරුණු කැමින් ලද නම් කියන නොයෙදෙයි. දරුණු කැමින් ලද නම් කියන නොයෙදෙයි. ඒ කියලා කියන්නේ දරුණු වැඩ කිරීම නිසා ලැබූ නාමය කීම හොඳ මදි. දරුණු වැඩ කිරීම නිසා ලැබූ නාමය කීම හොඳ මදි. දරුණුකම නිසා දරුණු වැඩ කිරීම නිසා ලැබූ නාමය දරුණු වැඩ කිරීම නිසා ලැබූ නාමය කීම හොඳ මදි කියන එක තමයි දරුණු කැමින් ලද නම් කියන නොයේදී. මව්පියන්ගේ ගොත් විසින් මව්පියන්ගේ ගොත් විසින් කියලා කියන්නේ ගෝත්‍රවලට අනුව මව්පියන්ගේ ගෝත්‍රවලට අනුව බැවහැර කරනු කියලා විවාහාර කරනු බැවහැර කරනු කියලා කියන්නේ විවාහාරයට ගැනීම බැවහැර කරනු කියලා කියන්නේ විවාහාරයට ගැනීම මනමයි කිසිතා වහන්සේ තොප පියේ කවර කියලා කියන්නේ පියා කවුද නැත්තම් තාත්තා කවුද පියා කවුද මව් කවර මව කවුද පිළිවිත විමසලා මහරජ මාපියේ භාගනම් බ්‍රාහ්මණයේ මව් මන්තානි නම් බැවිණියයි කී වහන්සේ අප වත්හිමියෝ ඉතා ධනවත් තැනැත්තෝ මම් සතර පසයෙන් උපස්ථාන කෙරෙම්වයි කිය මම සිව්පසෙන් සතර පසෙන් කියන සිව්පසෙන් චීවර ගිලන් පස සේනාසන ඔය කියන හතරෙන් සතර පසෙන් උපස්ථාන කෙරෙම්මයි කිය. චීවර ගිලන් පස සේනාසන කියන කොටස කියමින් මෑ බඩ බඳ සලුව ඒ කියන්නේ බඩ බඳ සලුව කියලා කියන්නේ ඊට කලින් කොටසක් තියෙනනේ වත්තිමියෝ කියන කොටසට කලින් කොටස වත්තිමියෝ භාගන බර්ගයා වත්තිමිය කියලා බන්තානි පුත්‍රයෝ සස්නෙහි අබිරත වෙත්ව කියලා කියන්නේ තදින් ආසා කරනව නම් තදින් ආසා කරයි නම් මම සතර පසෙන් සිව්පසෙන් උපස්ථාන කරනවා කියලා කියමි. බඩ බැඳ සලුව කියලා කියන්නේ ඉනේ බැඳි වස්ත්‍රය බඩ බැඳ සලුව කියලා කියන්නේ ඉනේ බැඳි වස්ත්‍රය ඇරගෙන මහතෙරුන් පාමුල තිබීය. මහතෙරු තමන් තෙලෙස් ජුතංග තෙලෙස් කියලා කියන්නේ කීයටද? 13. ජුතංග කියලා කියන්නේ දූතාංග. ඒ කියන්නේ දූතාංග 13 සමාදන්වේ පෞල් සිවුරු කියලා කියන්නේ පාංශුකූල සිවුර. ඔය තෙලස් කියන වචනේ අවබෝධ කරගෙන තියාගන්න අවශ්‍යයි. පාසිවුරු කියලා කියන්නේ පුතා පාංශුකූල සිවුර. පොරෝණෙන් මහරජ තුන් සිවුර කියලා කියන්නේ සිවුරු තුන. තුන් සිවුර කියන බලන්න. තනිපට සිවුර, දෙපට සිවුර සහ ආන්දනය කියන තුන් සිවුර. සැපිර කියලා කියන්නේ සම්පූර්ණ වී සැපිර කියලා කියන්නේ සම්පූර්ණ වී ඇති කිය. අබිරත වෙත්ව කියලා කියන්නේ මොකද්ද? පුතා කියන්න අබිරත වෙත්ව කියලා කියන්නේ තදින්
ආසා කරයි නම් අභිරත වෙත තදින් ආසා කරයි නම් පුතා කාගේ මයික් එක ඔන් වෙලා තියෙන පොඩ්ඩක් බලන්න. සැපිර කියලා කියන්නේ සම්පූර්ණ වී ඇති කිය. රජු බුදුන් කරා එළඹ වැඳ එකත් පස්සේ හිඳ ආශ්චර්යය කියලා කියන්නේ පුදුමයකි. හරි පුදුමයකි වහන්ස. අද්භූතයේ කියලා කියන්නේ විස්මයකි වහන්ස. යම්තාක් අදාන්ත කියලා කියන්නේ දමනය කරන්නට බැරි. අදාන්ත කියලා කියන්නේ දමනය කරන්නට බැරි. අදාන්ත කියලා කියන්නේ දමනය කරන්නට බැරි. සතුන් දමන දෑය කියලා කියන්නේ හීලෑ කරයි නැත්නම් දමනය කරයි. හීලෑ කරයි නැත්නම් දමනය කරයි. අශාන්ත කියලා කියන්නේ සංවර නැති සතුන් සංහිඳුවන දෑය සංවර කරයි. නොපිරිවෙනි කියලා කියන්නේ සියලු ලෙසින්ම දුකින් නිදහස් නොවූ සියලු දුකින් නිදහස් නොවූ නොපිරිනිවෙන කියලා කියන්නේ සියලු දුකින් එතර නොවූ සියලු දුකින් නිදහස් නොවූ සතුන් සියලු දුකින් නිදහස් නොවූ සතුන් කෙලෙස් පිරිනිවෙනින් කියලා කියන්නේ පව් සිතිවිලි සම්පූර්ණයෙන් නැතිකොට කෙලෙස් පිරිනිවෙනින් කියලා කියන්නේ පව් සිතිවිලි සම්පූර්ණයෙන් නැතිකොට කෙලෙස් පිරිනිවෙනින් කියලා කියන්නේ පව් සිතිවිලි සම්පූර්ණයෙන් නැතිකොට මේ බුදුන් වහන්සේ ඉදිරියේ මේ ප්‍රකාශ කරන මේ තියෙන தত্ত্বය නිවන දෑය වහන්ස අපි දඬිනුදු කියලා කියන්නේ දඬුවමුනුත් සැතිනිදු කියලා කියන්නේ ආයුධ වලිනුත් සතුන් දමන්නට කියලා කියන්නේ සතුන් හික්මවන්නට නොහැක්කම්හ අපිට මේ දඬුවම් දීලවත් සමහර වෙලාවට ආයුධ භාවිතා කරලවත් මේ මිනිස්සු දමනය කරන්න බෑ. සතු දමනය කරන්නට බෑ. හික්මවන්නට බෑ. අමාරුයි. වහන්සේ සතුන් නොදැඩියෙන් කියලා කියන්නේ නඩුමක් නෙවෙතිව නොදැඩියෙන් මෑ නොසැතින් මෑ කියලා කියන්නේ ආයුධ වලින් තොරව හික්මවන දෑය දමනය කරන දෑය වහන්ස ඇපියම්හ අපි එහෙනම් යන්නම් ඇපියම්හ අපි එහෙනම් යන්නම් බොහෝ කාර්ය අපි එහෙනම් යන්නම් බොහෝ කාර්ය කියලා කියන්නේ වැඩ රාශියක් කාර්ය බහුලයි කියන එක වැඩ රාශියක් ඇත්තම්යි කීය අපි යන්නම් එහෙනම් වැඩ ගොඩාක් තියෙනවා කියලා කොසල් රජතුමා ප්‍රකාශ කරනවා බුදුන් වහන්සේ කල් දැනේ කියලා කියන්නේ අවස්ථානුකූලව කරුණු වටහාගෙන කල් දැන කියලා කියන අවස්ථානුකූලව කරුණු වටහාගෙන ඒ කියන්නේ ඒ කිව්ව කාරණා අවබෝධ කරගෙන මහරජායි වදාළහ. රජු බුදුන් වැඳ කියලා කියන්නේ බුදුන් වැඳ පැදකුණු කොට ගියේ පැදකුණු කියලා කියන්නේ පැදකුණු කියලා කියන්නේ දකුණු ඇලෙන් වන්දනාමාන කර මහා තෙරුන්
දැනට එතනින් නවත්තනවා මේ ඡේදයෙන් පස්සේ. අපි ආපහු එනවා මෙතෙන්ට වෙලාවත් එක්ක 7 වෙනි පිටුවේ අවසාන ඡේදයට අපි නැවත එනවා වෙන කොටසකට ගිහිල්ලා. හරිනේ? හරි. බලන්න ඊළඟට මේ ඔගොල්ලොන්ගේ පද්‍ය පන්තියට පොඩි අවධානයක් යොමු කරන්න අදට අදාළ කවිය අපි ආයතනයේ පන්ති ආරම්භ කරලා අද දිනේ කවි ගැනීම නැත්නම් කවි පාඩම් ගැනීම සිදු කළා. ඔබ ඔන්ලයින් පන්තියේ තියෙන තැනින්ම තමයි අපි ඒකෙත් වැඩ කරගෙන යන්නේ. නමුත් වෙලාව තියෙන ප්‍රමාණයත් එක්ක බලලා උන්ට පසු ගිය කොටස් සම්පූර්ණ කිරීම සිදු කරනවා. ඔබටත් එහෙමයි. ඒක නිසා හැකියාවක් තියෙන අපි බලනවා ඉස්සරහදී ලබන මාසයේ විශේෂයෙන්ම මාසික අපි ඔන්ලයින් පන්ති දිගටම යන ස්වභාවයත් එක්ක බල ඉවරලා ඔයගොල්ලෝ කවි ටික පාඩම් ගැනීම සඳහා සහ මෙතුවක්කල් කරන ලද වැඩවල ස්වභාවය බැලීම සඳහාවත් ආයතනයත් එක්ක දවසක් සම්බන්ධ කරලා ඒ පිළිබඳව විමසීමක් කරන්න. ඒක නිසා සූදානම් ඉන්න වැඩ කරලා තියන්න, නිබන්ධන වල වැඩ කරන්න, කවි ටික පාඩම් කරන්න, මේතුවක්කල් කරපු සියල්ල පිළිබඳව අවබෝධයක් ලබාගෙන හොඳින් සූදානම් කරගෙන ඉන්න. කොයි වෙලාවෙ ඔබට පණිවිඩය ලැබෙද්ද නැහැ මේ පැත්තේ ඇවිල්ලා යන්න කියලා කියන්න. මොකද වැඩ ටික අපේ හැම කෙනෙකුටම නැහුණත් මෙහෙ ඉන්න පුළුවන් අයගේ වැඩ ටික පිළිබඳව පොඩ්ඩක් සෙවිල්ල බලන්න. මොකද අපි දැක්කද ඔන්ලයින් පන්ති හිටිය දරුවෝ බොහෝමයක් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඕන ඇත්තටම ප්‍රමාණාත්මකව වැඩ කරලා නැහැ. නිකන් අර සමහර අයගේ සටහන් පවා එහිම සම්පූර්ණ බවක් දක්වන්න ලැබෙන්නේ ඔන්ලයින් පන්තියේ ඉන්න දරුවෝන්ගේ. ඒක නිසා ඕන්ට මම කිව්වා අනිවාර්යයෙන්ම ඔබට වඩාත්ම සුදුසු ඔන්ලයින් පන්තිය නෙවෙයි ආයතනත් එක්ක සම්බන්ධ වෙලා කරන වැඩ කරන පන්ති. ඒක නිසා මම ඔය අයට ප්‍රකාශ කරා එන්න අපිත් එක්ක අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික කරා යන්න. මොකද ඔය කරන මට්ටමින් වැඩ ටික කරගෙන ගිහිල්ලා අපිට ප්‍රමාණවත් පරිදි අපි අවශ්‍ය කරන තැනට අපි ළඟා කරගන්න බෑ. නිසා වුන් දිගටම ආයතනයේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන බව සඳහන් කරා. ඒක නිසා තවදුරටත් වැඩ කරන කම්මැලිකමක් වෙනසක් අවශ්‍යයි ඉන්නවනම් අපිත් එක්ක සම්බන්ධ වෙන කිසි ගැටලුවක් නැහැ. ඔන්ලයින් පන්තිලත් එන්න පුළුවන්. එම අවුලක් නැහැ. දෙකටම සම්බන්ධ වීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද පන්ති දෙකම අපි සමගාමීව යන්නේ. ඔන්ලයින් පන්තියට වඩා පියවරක් ඉදිරියෙන් තමයි ආයතනයේ පන්තිය පටන් ගෙන ඉදිරියට කරගෙන යන්නේ. උන්ට මුල් දැන් එතනින් ඉස්සරහට ඔබට කරන ටිකත් කරන අතරේ පහුගියවත් උන්ට සාකච්ඡා කරලා අවශ්‍ය කරන පසුබිම අපි හදලා දෙනවා වැඩ ටික කරගෙන යන්න. හරිනේ ඔබටත් ඒ වගේම තමයි. අපි අද යමු පද්‍ය පන්තියට 10 වෙනි පාඩමේ දහවෙනි පාඩමේ පද්‍ය පන්තියට යන්න අපි සාකච්ඡා කරමින් ඉන්නේ කෑරගලේ වැදිමේ ලෙසින් සිට කියන පද්‍ය පන්තියේ හතරවෙනි කවිය ඔයගොල්ලන්ට මම කොහොම මේ සතිය බලාගෙන ඉන්න කියලා නිඹද පැසී පළලම්බ දෙන මිහිරම්බය සුවඳ දැනින් තන සුවඳ විහිදි විහිඳ සිටි විලුකුත් කැන් රම්බය නොමද තනින් තන වලුබර වන රම්බය එමෙද වෙහෙර දිලි දුරලන සසර බය කියන කවිය තමයි අපි අවසාන වශයෙන් සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට පද පාඩම් කරගන්න කියලා කිව්වේ ඒ කවිය. මෙතිෂා කවි ටික ඔක්කොම පාඩම්ද? මේ දක්වා කවි ටික ඔක්කොම පාඩම්ද? ඔව් සර්. හරි. එතකොට තිසර දිනෙත් සඳුල්ක ඕස් හරි. කවි තුන දැන් මොකද අද ඔයගොල්ලෝගේ පන්ති අපේ පන්තියට සම්බන්ධ වෙච්ච බොහෝ අය කවි ටික අවශ්‍ය ප්‍රමාණයට පාඩම් කරලා තිබුණේ නැහැ 10 වසරෙත් එහෙමයි 11 වසරෙත් එහෙමයි. ඒක නිසා මම ඔයගොල්ලන්ටත් මම ප්‍රකාශ කරා මේ ඔන්ලයින් පන්තිය හැමෝටම ගැලපෙන්නේ නැහැ. වැඩ කරන අයට තමයි මේක ගැලපෙන්නේ. ඒක නිසා අනේ කරුණාකරලා අපි මේ කරන මහන්සිය ඔයගොල්ලෝ ගන්න මහන්සිය දෙමාපියන්ගේ මහන්සිය අපත යවන්න එපා. පුළුවන් තරම් වැඩ ටික කරන්න අවශ්‍යයි. එහෙම නොකළොත් අපිට අපේ ඉලක්කයට යන්න බැරි වෙනවා. නිකන් වියදමක් දරලා කාලය කැපකිරීමක් විතරක් වෙනවා. ඔයගොල්ලෝගේ මහන්සියත් අපරාධේ, අම්මලා තාත්තලාගේ මහන්සියත් අපරාධේ.
අපිත් මගේ මහන්සියත් අපෙත් මහන්සියත් අපරාධ වෙනවා හැම වෙලාවෙම මේ වැඩ ටික හරියට කරන්න. හරිද? පස්සට කරන්න පහුව වෙලා ඒ ටික කරනවා කියන අදහස නිකමටවත් තියාගන්න එපා. හැම වෙලාවෙම කවි ටික පාඩම් කරන්න දෙන ටික අනිවාර්යෙන් ඒ වෙලාවෙන් පාඩම් කරලා සම්පූර්ණ කරලා තියාගන්න අවශ්‍යයි. හරිද? හරි ඒක නිසා අනිවාර්යෙන් මේ වැඩේ කරන්න ඕන. කරන්නට ඕන. අද අපිට තියෙන දැන් අපි දැක්කා කෑරගලේ ස්වභාවය අපි සාකච්ඡා කරමින් ඉන්නේ. කෑරගලේ ස්වභාවය කෑරගලේ වැජි වෙන්නේ මොන ලක්ෂණ වලින්ද කියලා අපි සාකච්ඡා කරමින් හිටියා. අපි අවසාන වශයෙන් හඳුනාගත්තා අර පළතුරු වැවිලා ඒ වායේ චමත්කාරයත් එක්ක තිබුණු ස්වභාවය තමයි අපි හඳුනාගත්තේ. මේහි වැජබීමට තවත් කාරණාවක් බවට පත් උනේ. හරිද? හරි. අපි අද ඔයගොල්ලෝගේ අවධානය යොමු කරනවා 5 6 කියන කවි දෙකටම. 5 6 කියන කවි දෙකටම අපි ඔයගොල්ලෝගේ අවධානය යොමු කරනවා. පස්වෙනි කවියේ තියෙන්නේ විහෙර වහන්සේ පිළිබඳව. විහෙර වහන්සේනේ විහාරය පිළිබඳව. කෑරගල විහාරය පිළිබඳව තවදුරටත් විවරණය කිරීමක් කරන්නේ. කවියට ගිහිලා කවියේ ඔයගොල්ලෝගේ අවධානය යොමු කළ යුතු වචන වලටත් මම ඔයගොල්ලෝගේ අවධානය යොමු කරනවා. මිහඹ මුව මණ්ඩලමෙන් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදි ඒ විහෙර සිට කිරඹ පොකුරු මීරස ලැබ බොන ලෙසට නර්ම මිතුරු තගේ නෙත සිත සතුටු කොට. මෙන්න මේ වචන ඔයගොල්ලෝ ඒකේ ලකුණු කරගන්න විශේෂයෙන් අවධානය යොමු කරලා අවබෝධ කරගෙන පාඩම් කරගන්න අවශ්‍ය වචන විදියට විභාගෙදී අහන වචන විදියට මිහඹ කියන වචනේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ වැඩි අවධානයක් දෙන්න. මිහඹ කියලා කියන්නේ මිහි කියලා කියන්නේ පොළවට, අඹ කියලා කියන්නේ කාන්තාවට. පොළොව නැමැති කාන්තාවට තමයි. එතකොට මිහඹ කියලා කියන්නේ ඔයගොල්ලෝ ඒකේ අර්ථයට අවධානය යොමු කරලා එය පාඩම් කරගන්න අවශ්‍යයි. පාඩම් කරන දෙයක් නෑ. ඇත්තට දැන් අහුවොත් කියන්න පුළුවන්. මිහි කියලා කියන්නේ පොළවට, මිහිදුම් කියලා කියන්නේ මිහිෙන් නගින දුම් මිහිදුම් වෙන්නේ. මිහි කියලා කියන්නේ පොළවට. පොළවෙන් නැති කරන දුම් වලට තමයි මිහිදුම් කියලා අපි කියන්නේ. මිහි කියලා කියන්නේ පොළවට, මිහි අඹ මිහඹ කියලා කෙටි කරලා තියෙනවා, සංදි කරලා තියෙනවා. අඹ කියලා කියන්නේ කාන්තාවට කියලා අපි දන්නවා. මිහඹ කියලා කියන්නේ පොළොව නැමැති කාන්තාව. නොයි වචනේ බලා ගන්න ඕන. මිහඹ මුව මඩලවෙන් කියලා කියන්නේ මුව කියලා කියන්නේ මුහුණ කියලා එක. ඊළඟට ගත්තන් පස්සේ අපි ඊළඟ වචනේ මෙන් දිලන හැම විට දුලබ ඉසුරු පිරිසැදි ඒ වෙහෙරසිට ඒකේ අමුතු වචන නෑ පාඩම් කරන තරම්. කිරඹ පොකුරු මීරස ලැබ බොන ලෙසට කිරඹ කියලා කියන වචනේ බලා ගන්නට ඕන තුන්වෙනි වචනේ. දෙවෙනි වචනේ විදිහට කිරඹ කියලා කියන අපි දන්නවා කිරි වතුර වලට. එතකොට කිරඹ කියන එකේ කිරි කියලා කියන්නේ කිරි වලට, කිරි අඹ තමයි කිරඹ බවට පත් වෙලා තියෙන්නේ. අඹ කියලා අපි ඉස්සෙල්ලා ගත්ත අර්ථය කාන්තාව. මෙතන අඹ කියලා කියන්නේ වතුර වලට. කිරඹ කියලා කියන්නේ කිරි වතුර වලට. ඔන්න කිරඹ කියන වචනේ බලා ගන්න ඕන. පොකුරු මී කියන වචනයත් අනිවාර්යෙන් බලා ගන්න. පොකුරු මී කියලා කියන්නේ පුෂ්කර මధు කියන එක නැත්තම් පියුම් පැණි කියන මල් පැණි කියන එක. පොකුරු මී කියලා කියන්නේ පොකුරු කියන්නේ පුෂ්කර මధు නැත්තම් මල් පැණි කියන එක නැත්තම් පියුම් පැණි කියලා කිව්වත් කමක් නැහැ. පියුම් පැණි කියලා කිව්වක් කමක් නැහැ. ඔන්න වචන තුන ඔබගේ අවධානයට ගන්න. මෙන්න මේ වචන තුන ඔබ පාඩම් කර ගනිමින් තමයි ඉස්සරහදී කවිවල අර්ථය අවබෝධ කරගත්තේ. කවියේ සම්පූර්ණ අර්ථය පහලින් තියෙන ඒක සම්පූර්ණයෙන් පාඩම් කරන්න යන්න එපා. මම කිව්ව වචන වල අර්ථයට අවධානය යොමු කරලා ඒවා වැඩිපුර බලාගෙන පාඩම් කරලා ඉන්න අනතුරු ඔබ මම කිව්වා ලෙසම මෙන්න මේ කවිවල අර්ථය ඔබේ වචනයෙන් ගලපන්න උත්සාහ කරන්න කවිය පාඩම් කරලා ඉවර වෙලා. කවිය පාඩම් කරන්න කලින් ඔබ කරන්න ඕන කවියේ මං කිව්ව වචන ටිකට අර්ථය ගලප ගන්න. මං කිව්ව වචන වල අර්ථය පාඩම් කරගන්න. මිහඹ කියන වචනය, කිරඹ කියන වචනය, පොකුරුමී කියන වචන තුනයිනේ. වචන තුනේ අර්ථය පාඩම් කරලා ඉතිරි වචනත් එක්ක මේ අර්ථය ගලපන්න. ඉතින් ගලප ගන්න හරි අමාරුයි නම් ඊළඟට ඕගොල්ලෝ යන්න කවියේ අර්ථය පහලින් දින කවියේ අර්ථය පොඩ්ඩක් එකපාරක් දෙපාරක් කියව ගත්තාම අර වචන වල අර්ථයත් අවබෝධ කරගත්තාම අන්න අපිට කවිය දිහා බලලා අර්ථය කියන්න පුළුවන්. මොකද කවිය දිහා බලලා අපිට අර්ථය ලියන්නේ නැති වුණාට කවිය පාඩම් කරලා තියාගත්තාම කවිය අර්ථය අවබෝධ කරගෙන තියාගත්තාම විභාගෙදී අහනෝනේ ප්‍රශ්න ස්වභාවයක්. මේ කවියෙන් විස්තර කරන අවස්ථාව පෙළගස්සන. නැත්නම් මෙහි කවියෙන් දක්වා ඇති අවස්ථාව විස්තර කරන්න කියලා. ඔය වගේ ප්‍රශ්නයක් අහන්න බලන්න උත්තර හදාගන්න තමයි මම ඔය කිව්ව කාරණාව ඔබට කිව්වේ. පොකුරු මී කියලා කියන්නේ මොනවද?
පොකුරු මී කියලා කිව්වේ පොකුරු කියලා කියන්නේ මල් පොකුරු වලටනේ. මල් පොකුරු මී කියලා කියන්නේ පියුම් පැණි වලට නැත්තම් මී කියලා කියන්නේ පැණි වලටනේ. පොකුරු මී කියලා කියන්නේ මල් පැණි වලට නැත්තම් පියුම් පැණි වලට. පුෂ්කර පඳු කියලා කිව්වත් කමක් නැහැ. පොතේ තියෙන අර්ථය. ඒතර ඒ වගේ අර්ථය වෙනින්ම ආදාර ගන්නට ඕන. වචන තුනයි දරුවනේ බලා ගන්න තියෙනවා. බලන්න හරි ලේසි. වචන තුනේ අර්ථය බලා ගන්න, කවිය පාඩම් කරගන්න, වචන තුන අර්ථය අවධානය යොමු කරලා කවි වලට අර්ථය අවධානය යොමු කරන්න. හරි ලේසි. ඊට පස්සේ ඔබට තියෙන මොකක් කරන්නද? සම්පූර්ණ කවියේ අනිකුත් වචන වල අර්ථය මත පිට අර්ථයක් තියෙන්නේ. ඒ අර්ථයත් එක්ක සාමාන්‍යයෙන් පහතින් තියෙනවා සමස්ත කවිය අර්ථය. සමස්ත කවිය අර්ථය අවබෝධ කරගෙන සම්පූර්ණ කවිය අර්ථය කවිය දිහා බලලා ඉදිරිපත් කරන්න පුළුවන් නම් අන්න ඔබ ඊටාම හොඳින් ඔබට පුළුවන් මොකක් කරන්නද මේ කවි වල අර්ථය ග්‍රහණය කරගනිමින් කවි අදහස අවබෝධ කරගනිමින් මේක ඉදිරියට කරගෙන යන්න. හරි. ඊළඟට අපි යනවා 6 වෙනි කවියට. ඊළඟ දවසේ 6 වෙනි කවියත් බලා ගන්නට ඕන. දැන් කවි දෙකක් ඊළඟ දවසේ බලා ගන්න තියෙනවා. දිමුත් එහෙර වට විසිතුරු මල් වතුය. දිමුත් එහෙර කියලා කියන්නේ දීප්තිමත් කියන නැත්නම් බබලනවා කියන එක. දිමුත් එහෙර කියලා කියන්නේ බබලන විහාරේ. දිමුත් එහෙර වට විසිතුරු දිමුත් කියලා කියන්නේ බබලනවා කියන වචනේ බලා ගන්න. දිමුත් කියන වචනේ බලා ගන්නට ඕන. දිමුත් කියලා කියන්නේ දිදුලන නැත්නම් බබලන දීප්තිමත් වන කියන අදහස. දිමුත් එහෙර වට විසිතුරු මල් වතුය. ඒ බබලන විහාරේ වටා විචිත්‍රවත් වූ මල් වතු තියනවා කියන අර්ථය අමාරු නෑ ලේසි. දිමුත් කියලා කියන්නේ දිදුලන නැත්නම් බබලන. එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය. එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය. එහිත් සුවඳ මල් කියලා කියන්නේ ඒකේ එහිත් කියලා කියන්නේ එහි සුවඳ මල් කියලා කියන්නේ මල් ඊටාම සුවඳ මල් කියන අදහස. නිති කියලා කියන්නේ නිරතුරු වෙයි මිනිමුතුය කියලා කියන්නේ අන්න මිනිමුතු කියන වචනේ බලා ගන්න. අතන මම කිව්වා දිමුත් කියන වචනේ බලා ගන්න. දෙවෙනි පේලිය බලා ගන්න වචනේ තමයි මිනිමුතු කියන එක. මිනිමුතු කියලා කියන්නේ මල් පිපෙනවා කියන එක. මිනිමුතු කියලා කියන්නේ මණි මුක්ත වෙනවා කියලා එක නැත්නම් මල් පිපුණු කියන අදහස. පිපුණු කියන එක. මිනිමුතු කියලා කියන්නේ පිපුණු කියන එක මතක. මල් පිපෙනවා කියන එක නෙවෙයි පිපුණු කියලා මතක තියාගන්නකෝ. මිනිමුතු කියලා කියන්නේ විකසිත කියන වචනේට සමානාර්ථ පදයක්. කීවෙනි කවියද? මේ 6 වෙනි කවිය පුතේ. 10 වෙනි පාඩමේ 6 වෙනි කවිය මිනිමුතු කියලා කියන්නේ පිපුණු කියන එක නැත්නම් විකසිත වුණා කියන එක. එතකොට එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතු හැම වෙලාවෙම මේකේ තියෙනවා පිපුණු මල් සුවඳ විහිදුණු පිපුණු මල් හැම වෙලාවෙම මේකේ තියෙනවා කියන එක. මහත්තුරු මියුරු පළගෙන නැමියතු මහත්තුරු කියලා කියන්නේ මහත්තුරු කියන්නේ විශාල ගස්. තුරු කියලා කියන්නේ ගස්නේ. විශාල ගස් මියුරු පළ කියලා කියන්නේ ඊටා රසවත් පළතුරු කියන එක. ගෙන නැමියතුයේ නැමිලා තියෙන අතු තියෙනවා. කවි අර්ථය හොය යන දෙයක් නෑ. වචන වල අර්ථය තියෙනවා. එතකොට වචන දෙකයි තමයි මම ඔයගොල්ලන්ට මේකේ අර්ථය ගන්න කියලා කිව්වේ. රැගත් සෙවන නොහැරම සිටි පොල් ඇති. රැගත් සෙවන නොහැරම සිටි කියලා කියන්නේ රැගත් සෙවන කියලා කියන්නේ සෙවන හැම වෙලාවෙම තිබුණු. නොහැරම කියලා හැම වෙලාවෙම තිබුණු සිටි මල් පොල් ඇති තිබුණු. හැම වෙලාවෙම සෙවන රැඳිලා තිබුණු පොල් ඇති. නේද? වචන කීයද තියෙන්නේ? වචන දෙකයි පුතේ බලා ගන්න තියෙන්නේ. ඇත්තටම එකයි තියෙන්නේ. ගොඩාක් එහාට බැලුවොත් එකයි තියෙන්නේ. තමයි මිනිමුතු කියන වචනේ. ඕනනම් දිමුත් කියන වචනේ නැත්තම් දිලිසෙන නැත්තම් බබල් කියන වචනයත් පොඩ්ඩක් බලාගත්තට කමක් නැහැ. දැන් මම ඔයගොල්ලන්ට කිව්වේ පස්වෙනි කවියේ තියෙන වචන 3යි 6 වෙනි කවියේ තියෙන වචන 2යි ඔයගොල්ලෝ අවධානය යොමු කළ යුතු. වචන 2යි. වචන 2යි. අනිත් ඒවා මතු පිට අර තුරු කියලා කියන්නේ ගස් කියලා අපි දන්නවනේ. ඒවා අමුතුවෙන් හොයන්න යන දෙයක් නැහැ. ඒ නිසා කවි වල අර්ථය පාඩම් කරද්දී නැවත මතක් කරනවා එක අමාරු වචනයයි දෙකයි පාඩමේ තියෙන අපි අර්ථය නොදන්න වචනයයි දෙකයි තියෙන මේ වචනය හො දෙක අපි අවධානය යොමු කරනවා. ඒ අර්ථය ග්‍රහණය කරගන්නවා. දෙවනුව අපි කරන්න ඕන කවිය පාඩම් කරගන්න එක. කවිය පාඩම් කර ගැනීම අනිවාර්යෙන් කරන්න ඕන අර්ථය හොයන්න කලින්. තුන්වෙනිව අපි කරන්න ඕන කලින් අපි පාඩම් කරගත්ත අර්ථයත් බලලා ඒ අර්ථය කවිය අර්ථයට ග්‍රහණය කරලා කවිය අර්ථයට බලලා ඉවරලා පොතේ අර්ථය තියෙන නිසා ඒ අර්ථය කවි පදයේ දිහා බලලා අර්ථය කියන්න පුළුවන් මට්ටමට හදාගන්න කිසිසේත්ම කටපාඩම් කරන්න යන්න එපා. කිසිසේත්ම කටපාඩම් කරන්න යන්න එපා. ඒ ඊතරම් හොඳ ක්‍රමවේදයක් නම් නෙවෙයි. අමතක වෙන ප්‍රවණතාවය ඊටාම වැඩි කටපාඩම් කිරීම තුල විශේෂයෙන්ම කවි වල අර්ථය. අපි කරුණු නම් කටපාඩම් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කිසිසේත්ම අගය කරන්න බෑ අපිට මේ වගේ ඡේද කටපාඩම් කරන්න.
අර්ථය කටපාඩම් කරන එක. කටපාඩම් කරනට වඩා අවබෝධ කර ගැනීම තුළින් ඔබට වචන ටික දෙනවා වචන වල අර්ථය අමාරු වචන තියෙනවා ඒවායේ අර්ථය තමන් කියන වචන වලට වඩා තවත් තියෙනවා ඔයගොල්ලෝ ඒවත් බලන්න. ගැටලුවක් නෑ ඒවත් බලලා ඉවරලා පිළිතුර සකසා ගන්නට අවශ්‍යයි. එතකොට අපි දැක්ක පළවෙනි කවියේ කරුණු දෙකකින් කෑරගෙලේ වැජඹුණා. දෙවෙනි කවියේ කරුණු හතරකින් කෑරගෙලේ වැජඹුණා කරුණු 6යි. තුන්වෙනි කවියේ කරුණු 3කින් වැජඹුණා එතකොට 9යි. හතරවෙනි කවියේ කරුණු 2කින් කරුණු 4කින් කෑරගෙලේ වැජඹුණා 13යි. පස්වෙනි කවියේ ප්‍රධාන කරුණකින් කෑරගෙලේ වැජඹුණා කරුණු 14යි. හයවෙනි කවියේ කරුණු 4කින් කෑරගෙලේ මේ මම එකින් එක මතක් කරමින් යන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයකින් මේ කෑරගෙලේ වැජඹෙනවා කියන කාරණාව පැහැදිලි කරන්න. නිසා ඔබ කෑරගෙලේ වැජඹෙන්නා වූ හේතු කවි පාඩම් කරන අතරතුර ඔබගේ අවධානයට ගන්නට උන මොන හේතු නිසාද කෑරගෙලේ වැජඹෙන්නේ? මෙන්න මේ හේතු නිසා කෑරගෙලේ වැජඹෙනවා. පාඩම් මාතෘකාවට අනුගත වෙමිනුයි අපි කවි වල අපගේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා ඒකත් මතක තබාගෙන කවි වලට ඔබගේ අවධානය යොමු කරන්න. අපි ලබන සතියේ ඉතුරු කවි දෙක කතා කරලා ඊළඟ සතියේ කතා කරාම 10 වෙනි පාඩමේ සමස්ත කවි ප්‍රමාණය අපි අවසන් කර ගන්නවා. මතක තබා ගන්න ඒ කියන කාරණාව. අපි නැවත යනවා අඟුල්මාල් දමනයේ නිබන්ධනයේට. ඊට කලින් අපි ඔබගේ ව්‍යාකරණ නිබන්ධනයට යනවා අක්ෂර මාලාව සම්බන්ධ නිබන්ධනය. අක්ෂර මාලාව සම්බන්ධ නිබන්ධනයට ඔබගේ අවධානය යොමු කරන්න පෙළපොත විමසුමේ තියෙන. මේක දීර්ඝ පාඩමක් දරුවනේ මේ අක්ෂරමාලාව පාඩම. නමුත් අපි සාරාංශ කිරීමක් කරගෙන යන්නේ මේ ඉක්මන් කරලා. ඒතර ඔයගොල්ලන්ට පේනවා අනුස්වාර විසර්ග මේ අපි සාකච්ඡා කරා එකින් එක මේ ටිකට උත්තර ලියන්න කියලා කිව්වා. අඝෝෂාක්ෂර ഘോഷාක්ෂර අපි සාකච්ඡා කළා. ස්ථානීය වර්ගීකරණයේ නේද පුතාද තියෙනවා කිව්වේ? ඔව් සර්. අපි ස්ථානීය වර්ගීකරණය කතා කරාම අපි අක්ෂර මාලාව සම්බන්ධ නැවත විමසීම ප්‍රධාන කාරණා ටිකකින් අපි අවසන් කරනවා. අපි තාම ඉක්මනින් ස්ථානීය වර්ගීකරණයට අපගේ අවධානය යොමු කරනවා. අක්ෂර මාලාවේ පුතා කොටස් 3කට අක්ෂර මාලාව කොටස් 3කට වර්ග කරන්න පුළුවන්. මට කියන්නකෝ. අක්ෂර මාලාව වර්ග කරන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. දෙකක් අපි අවසන් කරලා තියෙන්නේ. මොන ආකාර තුනෙන්ද අපි අක්ෂර මාලාව වර්ග කරන්නේ? සරල ව්‍යංජන. සරල ව්‍යංජන වර්ගීකරණය අපි කරනවා. ഘോഷ අඝෝෂ වර්ගීකරණය අපි කළා. පුතා අපිට මේ අපි තුන්වෙනි වර්ගීකරණයට යනවා. මේ අක්ෂර මාලාව වර්ගීකරණයේ තමයි ස්ථානීය වර්ගීකරණය. මේක ඔයගොල්ලෝ අපි 9 වසරේ කතා කරා, ගිය අවුරුද්දේ කතා කරා, මේ අවුරුද්දේ කතා කරනවා. එක දිගට 3 වරක් කතා කරලත් ස්ථානීය වර්ගීකරණේ බැරි නම් අන්න අපේ ලොකු අඩුපාඩුවක් බවට ඒකපත් වෙනවා. හරිද? හරි. ස්ථානීය වර්ගීකරණය කියන එක මම හිතන්නේ පොඩි කොටසක් අපි බැලුවා. ස්ථානීය වර්ගීකරණය මම කෙටිම තැනින් සාකච්ඡාව පටන් ගන්නවා. තාම ඉක්මනින් මේක අවසන් කර ගන්නට ඕන. ස්ථානීය වර්ගීකරණය කියලා කියන්නේ අපි අක්ෂරමාලා වර්ගීකරණේ තුන්වෙනි පියවර. හරිද? මේකත් අනිවාර්යෙන් පුළුවන් වෙන්නට ඕන. අපේ අක්ෂරමාලාවේ අකුරු 60 පළවෙනි වර්ගීකරණය ස්වර ව්‍යංජන, දෙවෙනි වර්ගීකරණය ഘോഷාഘോෂ වර්ගීකරණය, මේ අපි කතා කරන්නේ තුන්වෙනි වර්ගීකරණය ස්ථානීය වර්ගීකරණය. අපේ අක්ෂරමාලාවේ තුන්වෙනි වර්ගීකරණය තමයි ස්ථානීය වර්ගීකරණය. මේ ස්ථානීය වර්ගීකරණයේ යටතේ අපේ අක්ෂරමාලාවේ තිබෙන අකුරු 60 අක්ෂර ශබ්ද උපදින ස්ථාන අනුව වර්ග කරන්න පුළුවන් ප්‍රධාන පහකට වර්ගීකරණයක් කරන්න පුළුවන්. ප්‍රධාන පහකට වර්ගීකරණය කරන්න පුළුවන්. ඊට අමතරව අපිට ප්‍රධාන පහට අමතරව අපිට තවත් දිගු වර්ගීකරණයක් තියෙනවා. කණ්ඨ තාලුජ දන්තෝෂ්ඨද කියලා එහෙම වර්ගීකරණයකුත් තියෙනවා. අපි එතනක් කතා කරමු. දැන්ට අපි ස්ථානීය වර්ගීකරණ ඉතාම ඉක්මනින් මේක මේ සටහන් සාකච්ඡා කිරීමක් නෙවෙයි.
අපි මේ කරන්නේ පහුගිය දේවල් අපි සාකච්ඡා කරපු දේවල් නැවත පොඩි අවබෝධයකට යන්න හදන්න. හරිද? ඔයගොල්ලෝගේ පෙළ පොතේ තියෙන සටහනේ පොඩි ගැටලු සාගත ස්වභාවයක් තියෙනවා. මේ කියලා අපිට ඒක අව탁සිරු කරලා අමතක කරලා දෙන්න යන්න බෑ. කොහොම නමුත් අපි ඒකයි මේකයි සමගාමීව යන්න උත්සාහ කරමු. මොකද එහෙම ටිකක් පොඩි ගැටලු සහිත තැනක් තියෙන දෙකක් තියෙන නිසා අර ඒක වෙලාවෙ බලමු කොහොමද අපි කරගන්නේ කියලා. හරිද? හරි. උදා ස්ථානීය වර්ගීකරණයේ යටතේ මොකද්ද ස්ථානීය වර්ගීකරණය කියන්නේ කියලා අපි දන්නවා. අපි ටක් ගාලා මතක් කරගමු. මොකද මේ අපි නැවත පුනරීක්ෂණ ස්වභාවයෙන් මේ නිබන්ධනය යන්නේ. මේ අපි සාකච්ඡා කරන එක ස්ථානීය වර්ගීකරණය. මෙන්න මේකයි ස්ථානීය වර්ගීකරණය යටතේ අපි සාකච්ඡා කරන්නේ. අපේ අක්ෂරමාලාවේ තිබෙනා වූ අකුරු 60 අක්ෂරමාලාවේ තිබෙන අකුරු 60 අපි ප්‍රධාන වර්ගීකරණයන් 5කින් 6කින් 7කින් සාකච්ඡා කරමු. අපේ අක්ෂරමාලාවේ අක්ෂර ශබ්ද උපදින ස්ථාන 5ක් තියෙනවා. අක්ෂරමාලාවේ නෙවෙයි උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය. මේ අකුරු අපි මේ කතා කරන ශබ්ද නිකුත් කරන මේ පද්ධතිය කියන්නේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය කියලා. මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ ප්‍රධාන ස්ථාන 5ක් පදනම් කරගෙන තමයි අක්ෂර ශබ්ද බිහි වෙන්නේ. තාක්ෂර සංකේත ලෙස ලියා දක්වන ලබන මේ අක්ෂර ශබ්ද බිහි වෙන්නේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය. ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන ස්ථාන 5ක්. ඒකට අපි සිංහලෙන් පටන්ගෙන අපි සංස්කෘත වලට යන්. ඒ තමයි උගුර, ඊළඟට තල්ල, ඊළඟට මුදුන, ඊළඟට දාත්, ඊළඟට තොල්. මම මේක තා පොඩ්ඩක් පැහැදිලි කරනවා. මේ ස්ථාන 5 දැනට ඔයගොල්ලෝ මතක තබා ගන්න. මේක අපි සමහර වෙලාවට කියනවා උඩු දත් වැටිය කියලාත් මේක ගන්න. එහෙමත් කතා කරනවා. ඊළඟට තොල් කියන එක ඒකත් ගන්නවා. උඩු තොල් කියන එක තොල කියලා. එතකොට මෙන්න මේ ස්ථාන 5ක් තියෙනවනේ ඔයගොල්ලන්ට. මේ ස්ථාන 5 ඔයගොල්ලන්ට තියෙන එකයි ඔයගොල්ලෝ කතා කරන්නේ. වචන උච්චාරණය කරන්නේ. ඔයගොල්ලන්ට උගුර තියෙනවා, තල්ල තියෙනවා, තල්ලට උඩින් තියෙනවා අර කියලා අපි ගහනකොට අර අග වදින්න ගිහිල්ලා එතන මුදුන කියලා තැනක් තියෙනවා. දත් තියෙනවා, තොල තියෙනවා. මේ දත් කියලා ගන්නේ උච්චාරණ ඉදිරිපත් ප්‍රධාන ස්ථාන විදිහට ගන්න. දත් කියලා ගන්නේ උඩු දත් ඇටිය. මේ තොල් කියලා ගන්නේ උඩු තොල. මේව තමයි අපේ උච්චාරණ ස්ථාන ප්‍රධාන ස්ථාන 5. සමහර අකුරු තියෙනවා මේක ස්ථානයකින් නැතු ස්ථාන දෙකක් ස්පර්ශලා. දැන් කන්ටෝෂ්ජාක්ෂර කොහම උගුරයි තොලි දෙකම සම්බන්ධ උච්චාරණ කරන ස්ථානක් තියෙනවා. නමුත් දැන්ට මතක තබා ගන්න උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ අකුරු උච්චාරණය කරන්න පදනම් වෙන ප්‍රධාන ස්ථාන ශබ්ද උච්චාරණය කියන ප්‍රධාන වන ස්ථාන 5ක් තියෙනවා. උගුර, තල්ල, මුදුන, දත්, තොල්. ඔයගොල්ලන්ට මේ ස්ථාන 5ක් තියෙනවා. ඒකයි ඔයගොල්ලෝ වචන උච්චාරණය නිවැරදිව කරන්නේ. දැන් ඔයගොල්ලෝ සමහරලාට දැකලා ඇති අපි හිතමු දිව කොටයි නම් දිව පොඩ්ඩක් කොටයි. දිව කොට වුණාම මොකද්ද වෙන්නේ? දිව කොට වුණාම සමහර අකුරු උච්චාරණය වෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර අවස්ථාවල දත් අඩුයි. දත් අඩු වුණාම මොකද වෙන්නේ? අකුරු හරියට උච්චාරණය වෙන්නේ නැහැ. නිසා ඒ යම් යම් සමහර අයට එහෙම වෙලා තින්නේ ඒකයි. නිසා මේ උච්චාරණ ඉදිරිපත් හරියට පිළිහිట్లా තිබුණොත් තමයි අක්ෂර ශබ්ද උපදින්නේ. උගුරට අපි සංස්කෘත ව්‍යවහාරයෙන් කියන නමක් මොකද්ද කියන්නේ? මොකද්ද උගුරට කියන්නේ? කන්ට. උගුරට කියන්නේ කන්ටජ නෙවෙයි පුතා කන්ට. කන්ටජ නෙවෙයි කන්ට කියලා කියන්නේ. කන්ට කියලා කියන්නේ කන්ටය කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන්. කන්ටය කියලාම ලියාගමු. තල්ලට මොකද්ද කියන්නේ? තල්ලට පුතා කියන්නේ තාලුව කියලා. තාලුජ නෙවෙයි තාලුව කියලා කියන්නේ තල්ලට. මුදුනට කියන්නේ කොහොමද? මූර්ධය. නම මම මේ ලියන්නේ. මේවට කියන නම මේ ලියන්නේ. දත් වලට කොහොමද පාලි සංස්කෘතෙන් කියන්නේ? දන්ත. ඊළඟට තොල් වලට කියනවා ඕෂ්ඨ කියලා. ඕෂ්ඨ කියලා. දැන් ඔන්න බලන්න මේවට කියන නම්. හරිද? දැන් මේකට මම එකතු කරනවා ජයන්න. ජයන්න කියන්නේ පුතා මොකක්ද?
උපදින අක්ෂරයේ මේ ජයන්න කියලා භාවිතා වෙන්නේ මොකක්ද කියලා මම අහන්නේ. මේකේ අර්ථය නෙමෙයි. පුතා මේ ජයන්න කියලා භාවිතා වෙන්නේ බිහිවන තද්දිතයක්. තද්දිත නාම ප්‍රත්‍යර්ථ නාම කියලා අපි ඉස්සරහදී සාකච්ඡා කරනවා දෙවෙනි වාරෙදී. මේ ජ කියලා කියන්නේ තද්දිතයක්. ඔයගොල්ලෝ මතකයිද අපි කතා කරා ත්‍රිකාලික කියලා කතා කරනකොට ඉක කියලා තද්දිත ප්‍රත්‍යක් ගත්තානේ. අයත් කියන එක. ඒ කියන්නේ නාමයේ අර්ථය වඩාත් වැඩි කරන්න තමයි ඉක කියන ප්‍රත්‍ය ගත්තේ. මෙතනත් එහෙමයි. මෙන්න මේ උගුර තල්ල මුදුර දත්තෝල කියන නැත්නම් කණ්ඨ තාලු මූර්ධය දන්තය දෝෂ්ඨය කියන මෙන්න මේ වචනවල අර්ථය වඩාත් වැඩි කර ගන්න එකතු කර ගන්නවා මොකක්ද? ජ කියන තද්දිත ප්‍රත්‍ය. මට කියන්නකෝ මේවා නැතුව වෙන වචන ජ වලින් තියෙන ජ කියන වචනේ අර්ථය මොකද්ද කිව්ව ඔයගොල්ලෝ කිව්වා මෙතන. උපදින කියන එක ගන්නකෝ. උපදින නැත්තම් බිහිවන. ওই වචන දෙක ගන්නකෝ බිහිවන. ওই අර්ථ දෙක මතක තබාගෙන. ජ මේ වචන වලට නොදා වෙන වචන වලින් ජ දාලා කියන්නකෝ අර්ථ ගන්නන්න පුළුවන් වචන. ජ ජලජ. ජලජ කියන්නේ මොන අර්ථයක්ද එතකොට? ජලයේ බිහිවන නැත්තම් උපදින. තාය වගේ වචනයක් කියන්නේ. පංකජ පංකජ. ඒ කියන්නේ මොකක්ද? මඩේ මඩෙහි උපදින බිහිවන. තව එකක් කියන්නේ. තව තියෙනවා. අණ්ඩජ අණ්ඩජ. අණ්ඩජ කියලා කියන්නේ ඉතරේ බිත්තරයෙන් හට ගන්නා උපදින කියන එක. එහෙනම් අපිට පේනවා ජ කියලා කියන්නේ මෙතන සම්බන්ධ කරගන්නේ මොකක්ද? තද්දිත ප්‍රත්‍යක්. තද්දිත ප්‍රත්‍යක්. එහෙනම් අපි එකතු කරනවා කණ්ඨයට එකතු කරනවා ජ හදා ගන්නවා නම මොකක්ද? කණ්ඨජ. 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 ඔන්න යයන් අයින් කළා මම මෙතන ජයන්න දා ගන්නවා කණ්ඨජ කියලා. ජයන්න අයින් කළා ජයන්න දා ගන්නවා කණ්ඨජ කියලා. ඒ කියන්නේ කණ්ඨජ කියන්නේ මොකක්ද එහෙනම්? උගුරින් උපදින. මොකද කණ්ඨජ කියලා කියන්නේ? උගුරින් උපදින නැත්තම් බිහිවන. මං ඊළඟට තාලුව කියන දැනට එකතු කර ගන්නවා වයන්න ජයන්න. මොකද්ද? තාලුජ. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? තල්ලෙන් උපදින නැත්තම් බිහිවන. මං මූර්ධය කියන තැන යයන් අයින් කළා ජයන් එකතු කරන මූර්ධජ කියලා කියනවා. මේ මූර්ධ වැරදි. එතකොට මූර්ධ කියලා කියන්නේ මුදුන, ජ කියලා කියන්නේ මූර්ධ, ජ කියලා කියන්නේ මුදුනින් උපදින. මම එකතු කරනවා දන්ත කියන එකට ජයන්න හැදෙනවා දන්තජ. දන්ත කියන එකට ජයන්න එකතු කරාම හැදෙනවා දන්තජ. දන්තජ කියලා කියන්නේ එහෙනම් දත් වලින් උපදින. මං ඕෂ්ඨ කියන තොල් වලට තොල කියන එකට එකතු කරනවා ජයන්න එකතු වුනහම හැදෙනවා මොකක්ද? ඕෂ්ඨජ. දැන් පැහැදිලිද ඔයගොල්ලන්ට හොඳටම මෙහි අර්ථය ඒ අනුව කණ්ඨජ තාලුජ මූර්ධ දන්තජ ඕෂ්ඨජ කියලා උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ ප්‍රධාන ස්ථාන පහක් තියෙන අක්ෂර ශබ්ද බිහිවන නැත්නම් උපදින. ඒවා සිංහලෙන් කිව්වොත් උගුරින් උපදින, තල්ලෙන් උපදින, මුදුනින් උපදින, දත් වලින් උපදින, තොල් වලින් උපදින කියලා අපිට ගන්න පුළුවන්. සංස්කෘතයෙන් කිව්වොත් කණ්ඨජ තාලුජ මූර්ධජ දන්තජ ඕෂ්ඨජ කියලා වර්ග කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙහි අර්ථයත් එක්ක ඉතා මැනවින්. ඔබට හොඳින් තේරුම් ගිහිල්ලා තියෙන දැන් මේ අර්ථයෙන් මේ මොකද්ද කියන්නේ කියලා. පුතා මතක තබා ගන්න මෙම ස්ථාන පහ තිබුණට ඔයගොල්ලන්ට උච්චාරණ ඉදිරිපතේ උගුරක් තිබුණයි කියලා, තල්ලක් තිබුණයි කියලා, මුදුනක් තිබුණයි කියලා, දත් තිබුණයි කියලා, තොල් තිබුණයි කියලා අකුරු නම් උච්චාරණය කරන්න බෑ. ඒ සඳහා තවත් උපකාර වෙන ස්ථානයක් තියෙනවා, ඉන්ද්‍රියක් තියෙනවා. කියන්නකෝ මොකක්ද කියලා. ඉන්ද්‍රියන් දෙකක් තියෙනවා ඇත්තටම. දිව යටිතොල දිවයි යටිතොලයි. තාම හොඳයි. දිව ඔයගොල්ලෝ මතක් කරගන්නවා. මොකද්ද තියෙන තව අනෙක් ඉන්ද්‍රියන් දෙක? දිව සහ යටිතොල. පුතා මතක තබා ගන්න දිවේ ස්ථාන කීයක් අවශ්‍ය කරනවද අකුරු උච්චාරණය කරන්න කියලා අවබෝධ කරගන්නට ඕන. මතක තබා ගන්න දිව අපි බෙදනවා ප්‍රධාන කොටස් තුනකට. දිව මුල, දිව මැද,
දිව අග කියලා. ඒක එකම අදහස. උගුරෙන් අකුරු උච්චාරණය කරන්න නම් උගුර දෙසට මොකක් වෙන්න ඕනද? දිව මුල යන්නට ඕන ස්පර්ශ. දිවේ මුල කොටස උගුරෙහි ස්පර්ශ වුණොත් තමයි මොකක් වෙන්නේද? කණ්ඨ ජකුරු උපදින්නේ. ඒ කියන්නේ සරලව මතක තබා ගන්න කණ්ඨ ජකුරු කියන්නේ මොන අකුරුද? කයන්නෙන් පටන් ගන්නා අකුරු පේලියේ අකුරු. තව තියෙන ඒ ටික විතරක් නෙවෙයි. පැහැදිලිද මං කියනක? පැහැදිලි ඇති. දිව මුල උගුරෙහි ස්පර්ශ වීමෙන් කණ්ඨේ ස්පර්ශ වීම උපදින අකුරු වලට කියනවා කණ්ඨජ කියලා. කයන්නෙන් පටන් ගන්න අක්ෂර වර්ගයේ අකුරු ටික තමයි කණ්ඨජ අක්ෂර වෙන්නේ. බලා ගන්න දෙවනුව. දැන් ඔන්න උගුර දෙසට දිව මුල සමීප වීම මගින් එහෙම නැත්නම් උගුරෙහි දිව මුල ස්පර්ශ වීමෙන් තමයි කණ්ඨජ අකුරු උපදින්නේ. ඊළඟට අපි යනවා තාලුජ අක්ෂර වලට. පුතා දිව මැද උගුර දෙසට දිව මැද තල්ලෙහි ස්පර්ශ වීමෙන් තමයි තාලුජ අකුරු උපදින්නේ. ඒ කියන්නේ චවග්ගයේ අකුරු චයනුපේලියේ අකුරු ටික. දැන් ඔයගොල්ලෝ පුළුවන් මේවා ප්‍රැක්ටිස් කරලා නැත්තම් පුහුණු වෙලා බලන්න මේවා භාවිතා කරලා බලන්න. දිව මුල උගුරේ ස්පර්ශයෙන් තමයි කවග්ගේ අකුරු ටික උච්චාරණුනේ. කාක ගාග ඒක හොඳට දැනෙන්නේ නැහැ අපිට. කාක ගාග නග. ඊළඟට තාලුජ අක්ෂර ටික උච්චාරණය උනේ දිව මැද තල්ලෙහි ස්පර්ශ වීමෙන්. ඒ ටික නෝකට හොඳටම තේරෙයි. බලන්නකෝ ඡායන්යෙන් පටන් ගන්න අකුරු ටික කියන්නකෝ. දිවේ මැද ගිහිල්ලා වදින්නේ තොලේ මේ දිවේ මැද ගිහිල්ලා වදින්නේ කොහෙද? තල්ලේ බලන්න. කොහමද? අපි ගත්තොත් එහෙම චාච ජාජ ඤ ජ තව තියෙනවා යකුරු ටිකක් කිව්වේ. ඊළඟට අපි යනවා තුන්වෙනි පේරියට. දිවේ අග කොටස දිව තුඩ කියලා ගන්න සමහරු දිව අග තුඩ කියලා ගත්තක් කමක් නැහැ. දිව අග අන්න අපි කිව්වර මූර්ධේ හෙවත් මුදුනේහි ස්පර්ශ වීමෙන් උපදින අකුරු වලට කියන අපි මොනවා කියලාද? මූර්ධජ. කියන්නේ ඨයන්නෙන් පටන් ගන්න වර්ගයේ අකුරු ටික. බලන්න උච්චාරණය කරලා. ඔබගේ දිව පුතා ගිහිලා වදිනවා කොහෙද? ඔබගේ තල්ලට එහයින් තිබෙන මුදුනේ අර දිවේ අග අර මං ඉස්සෙල්ලා කිව්වා ටක් කියලා කියනකොට කියලා උච්චාරණය කරනකොට අර එන ශබ්දේ එනකොට ඔයගොල්ලෝ තේරෙනවා ඒ දිවේ අග ගිහිලා වදින්නේ අර මුදුන කියන කොටසනේ. බලන්නකෝ එතන තමයි මෙන්න මේ අකුරු උච්චාරණය කියන්නේ. ටාට ඩාඩ නඩ. ඒ අකුරු උච්චාරණය කරනකොට දිවේ අග කොටස ගිහිල්ලා වදිනවා බලන්න ඔයගොල්ලෝගේ අර තල්ලට එහයින් මුදුන කියන ස්ථානේ. ඊළඟට අපි යනවා ඊළඟ එකට. ඊළඟට බලත් මතක තබා ගන්න ආපහු දන්ත ජකුරු උපදින්න අවශ්‍ය කරනවා දිවේ අග. දිව තුඩ කියලා ගන්න සමහර මං කලින් කිව්වා. දිවේ අග. දිවේ අග කොහේ ස්පර්ශ වීමෙන්ද? උඩු දත් වැටියේ. ඒතොර යටි දත් වැටි එච්චරම ස්පර්ශයක් වෙන්නේ නැහැ. බලන්න දිවේ අග කොටස උඩු දත් වැටි ස්පර්ශ වීමෙන් තමයි දන්ත ජකුරු උපදින්නේ. තවග්ගේ අකුරු ඒකට අයිති වෙනවා. තවග්ගේ තයන පේලේන අකුරු ටික අපි එතෙන්ට ගන්නවා. බලන්න උච්චාරණය කළා දිවේ අග ගිහිල්ලා උඩු දත් වැටියේ වදිනව නේද කියලා. උඩු දත් අඩු නම් කරන්න දෙයක් නැහැ. තියෙන්නට උණු සම්පූර්ණ ඒක තමයි මේ අකුරු උච්චාරණය කරන්න පුළුවන් වෙන්නේ. බලන්න. උච්චාරණය කළා බලන්න. තාත දාද නද. දිවේ අග පැහැදිලිවම උඩු දත් වැටි ස්පර්ශ වීමක් වෙනවා. එතකොට තමයි දන්ත ජකුරු පිහි වෙන්නේ කියලා මතක තබා ගන්න ඕනේ. ඊළඟට අපි යනවා තොල් වලින් උපදින අකුරු වලට. අන්න දැන් මෙච්චර වෙලා අපිට අවශ්‍ය කරේ ප්‍රධාන ඉන්ද්‍රියන් වලට ස්පර්ශක ඉන්ද්‍රියක් ලෙස දිව. දැන් ප්‍රධාන ඉන්ද්‍රියක් වන උඩුතොලට ස්පර්ශක ඉන්ද්‍රියක් බවට පත්වන යටිතොල අවශ්‍ය කරනවා මේ අකුරු උච්චාරණය කරන්න. මේ බලන්නකෝ. එහෙනම් උඩුතොලට යටිතොල ස්පර්ශ වීම මගින් උපදිනවා අකුරු පවග්ගේ අකුරු. හොඳට ඒක හොඳටම දැන් මේ අකුරු වර්ග ටිකෙන් පවග්ගේ අකුරු ටික තමයි හරියටම උච්චාරණය වෙන බව අපිට හොඳින්ම තේරෙන්නේ. උච්චාරණය කරලා බලන්නකෝ නේ.
පාප හැම වෙලාවෙම තොල් දෙක ස්පර්ශ වෙනවා. පාප බාබ ම බ ඒ අකුරු උච්චාරණය කරනකොට තොල් දෙක ස්පර්ශ වෙනවා. උත්සාහ කරන්න පුළුවන් නම් තොල් දෙක ස්පර්ශ නොකර අකුරු උච්චාරණය කරන්න පවක්ගේ අකුරු උච්චාරණය කරන්න බෑ. දිව නැතුව දත්තටි විතරක් අකුරු දත්තටි විතරක් උඩු දත්තටි විතරක් සැලවීම මගින් අපිට බෑ තාලු අක්ෂර උච්චාරණය කරන්න. දිවෙහි යග මූර්ධ ස්පර්ශ නොවන තාක් මූර්ධ අක්ෂර උච්චාරණය වෙන්නේ නැහැ. දිවෙහි මැද තාලුවෙහි ස්පර්ශ නොවන තාක් තාලු අක්ෂර උච්චාරණය වෙන්නේ නැහැ. දිවෙහි මුල උගුරෙහි ස්පර්ශ නොවන තාක් කණ්ඨ අක්ෂර උච්චාරණය වෙන්නේ නැහැ. ඒක නිසා ඔබට හොඳින් තේරෙනවා ඇති මෙන්න මේ අක්ෂර වර්ගීකරණය තුල අකුරු බිහිවීම සඳහා අපිට වැදගත් වෙනවා මොකක්ද මෙන්න මේ ස්පර්ශක සහ මූලික වන ස්ථාන. ඒ නිසා ඔයගොල්ලෝ මේකේ ස්ථානීය වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා ලියන්න. තව වර්ගීකරණ තවදුරටත් තියෙනවා. ස්ථානීය වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා ලියන්න. නිබන්ධනයට යමු අපි. ගිහිල්ලා තව දුරටත් විස්තර අවශ්‍ය නම් අපි සාකච්ඡා කරගමු. බලන්න. ස්ථානීය වර්ගීකරණය කියලා කියන්නේ ස්ථානීය වර්ගීකරණය කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ ලියලා නැත්තම් ලියා ගන්න දැන් මේ වෙලාවෙම. අක්ෂර ශබ්ද කෙටියෙන් මම මේ කියන්නේ ස්ථානීය වර්ගීකරණය කියලා කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. සටහන තියෙනවා ඒකෙන් බලලා ලියාගත්තට කමක් නැහැ. මතකෙන් ලියන්නත් ඕන මේක හරිනම්. අක්ෂර ශබ්ද උපදින ස්ථානය අනුව අක්ෂර ශබ්ද උපදින නැත්තම් බිහිවන අක්ෂර ශබ්ද උපදින නැත්තම් බිහිවන ස්ථානය අනුව අක්ෂර ශබ්ද උපදින නැත්තම් බිහිවන ස්ථානය අනුව අක්ෂර ශබ්ද උපදින නැත්තම් බිහිවන ස්ථානය අනුව අක්ෂර මාලාවේ කරනු ලබන වර්ගීකරණය අක්ෂර ශබ්ද උපදින නැත්තම් බිහිවන ස්ථානය අනුව අක්ෂර මාලාවේ කරනු ලබන වර්ගීකරණය අක්ෂර ශබ්ද උපදින ස්ථානය අනුව අක්ෂර මාලාවේ කරනු ලබන වර්ගීකරණය ස්ථානීය වර්ගීකරණය නම් වේ. අක්ෂර ශබ්ද බිහිවීම සඳහා මුල් වන ස්ථානය අනුව අක්ෂර මාලාවේ කරනු ලබන අක්ෂර ශබ්ද බිහිවීම සඳහා මුල් වන ස්ථානය අනුව අක්ෂර මාලාවේ කරනු ලබන වර්ගීකරණය ස්ථානීය වර්ගීකරණය නම් වේ. කණ්ඨජ අක්ෂර පුතා ඔයගොල්ලෝගේ ගිය අවුරුද්දේ සටහනේ මේ ටික නෑ නේද? නෑ සර්. හරි මේ ටික අපි සාකච්ඡා කරේ නෑ ඒකයි නැත්තේ. මොකද කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේ වෙලා කරගන්න බැරුණා. ඒකයි මම මෙච්චර හොඳ පැහැදිලි කිරීමක් ඔබට කළේ. මේක අවශ්‍ය නිසා. ස්ථානීය වර්ගීකරණය අනුව පෙළගස්සා ගැනීම එක සටහනේ ගැටලුවක් තියෙන තැනක් නිසා ඒක පොඩ්ඩක් ලියා ගන්න. කණ්ඨජ අක්ෂර. කණ්ඨජ අක්ෂර කියලා කියන්නේ මොනවද කියලා කියන්න පුළුවන්ද පුතාට? කණ්ඨජ අක්ෂර කියලා කියන්නේ මොනවද කණ්ඨජ අක්ෂර කියලා කියන්නේ? දිවේ මුල කොටස උගුර දෙස ලං වීමෙන් හඬ උපදින. ආ 9 වසරේ දැනුමින් අපිට ලියන්න පුළුවන්. මේක අපිට විවිධ ආකාරයෙන් කියන්න පුළුවන්. පිට උනනම් මෙහෙම කියන්නත් පුළුවන්. දැන් අපි දරුවෙක් කොයි විදිහට උනනම් කියන්න පුළුවන්. දිවෙහි මුල කොටස උගුර දෙසට සමීප වීමෙන් උච්චාරණය කරන අක්ෂර නැත්තම් බිහි වෙන අක්ෂර තමයි කණ්ඨජ අක්ෂර කියලා කියන්න පුළුවන්. අපෝ කියනනම් දිවෙහි මුල කොටස උගුර දෙසට සමීප වීමෙන් නැත්තම් මෙහෙමත් කියන්න පුළුවන්. අපි අක්ෂර ශබ්ද බිහි වෙන ස්ථාන වලට බිහි වෙන තැන් වලට කියනවා ස්ථාන කියලා. ඒ බිහි උපකාර වන ඉන්ද්‍රියට කියනවා අපි කරණය කියලා. චර හැටගෙන ගිහලා අපි පාඩම් කරමු. එච්චර ඕනේ නැහැ. අපි දැනට අර විදිහට ලියාගමු. කොයි විදිහටද? දිවෙහි මුල කොටස උගුර දෙසට සමීප වීමෙන් මේව මතකෙන් ලියන්න ඕනේ ඉතින්.
බිහිවන අක්ෂර ශබ්ද තමයි කණ්ඨජාක්ෂර. එවැනි අකුරු කීයක් තියෙද පුතා? 10ක් තියෙනවා. 6ක් ඕගොල්ලෝ ඍජුවම දාන්නවා. කණ්ඨජාක්ෂර 6ක් ඍජුවම දාන්නවා. මොනවද කණ්ඨජාක්ෂර 6 ඍජුවම දාන්න? කාක ගාග නග. නිර්වචනය ආපහු පැහැදිලි කරන්නම් කියන්නම්. දිවෙහි මුල කොටස උගුර දෙසට සමීප වීමෙන් උච්චාරණය කෙරෙන නැත්නම් උච්චාරණය වන අක්ෂර තමයි කණ්ඨජාක්ෂර කියන්නේ. දිවෙහි මුල කොටස උගුර දෙසට සමීප වීමෙන් උච්චාරණය වෙන නැත්නම් උච්චාරණය කරන අක්ෂර තමයි කණ්ඨජාක්ෂර කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඒක. එවැනි අකුරු තියෙනවා පුතා 10ක්. 10න් 6ක් ඔයගොල්ලෝ දන්නවා. 6ක් ඔයගොල්ලෝ දන්නවා. 10න් 6ක් දන්නවා. මොනවද 6? කාක ගාග නග. ඊට අමතරව ආ කියන ස්වර දෙක තියෙනවා. විසර්ගය සහ හයන්න තියෙනවා. විසර්ගය සහ හයන්න තියෙනවා. ආ කියන ස්වර දෙකයි ආ කියන ස්වර දෙකයි කාක ගාග න කියන ව්‍යංජන අකුරු ටිකයි ඔයගොල්ලෝ දන්නවා මේ ටික සහ විසර්ගය එහෙම නැත්නම් බිංදු දෙක කියලා අපි ගන්නෙ අක් කියලා ගන්නෙ අක් කියලා වචනයක් ගන්න අකුරක් ගන්න ඒකයි හයන්නයි මේට අයත් අක්ෂර ලෙස අපි වර්ගීකරණයක් කරගන්න. ඊළඟට අපි ගත්තොත් තාලුජාක්ෂර කණ්ඨ තාලුජ කියන එක අපි ඊළඟට ගමු. ඊට කලින් ගන්න තුන්වෙනි එක තාලුජාක්ෂර යන මොනවද කියලා ඔයගොල්ලෝගෙන් අහුවොත් ඔයගොල්ලෝ තාලුජාක්ෂර කියන්නේ මොනවද කියලා කියන්න පුළුවන් වෙනවා. කියන්න බලන්න තාලුජාක්ෂර කියන්නේ මොනවද කියලා එහෙනම්. දිවේ මැද කොටස තල්ල දෙස ලන්වීමෙන් හඬ උපදින අක්ෂර. තාම හොඳයි. දිවෙහි මැද කොටස තල්ල දෙසට සමීප වීමෙන් හඬ උපදින අක්ෂර. නැත්තම් දිවෙහි මැද කොටස තල්ල දෙසට සමීප වීමෙන් කියවෙන අක්ෂර නැත්තම් හැඬවෙන අක්ෂර කියන එක ගත්තා ගන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම කියන්නත් පුළුවන්. තල්ල උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මැද කර්ණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කරන අක්ෂර කියලා ගන්න පුළුවන්. තල්ල උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මුල කර්ණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කරන අක්ෂර කියලා ගන්නත් පුළුවන් ඔය කෙනෙක් වචනය. හරි ඒක ඔයගොල්ලෝ ලියන්න පුළුවන් නිසා මම ඉස්සරහට යනවා. ඒකේ අක්ෂර ටික ගත්තොත් ඊ කියන අකුරු දෙකයි චාච ජාජ ඤ ජ කියන අකුරු 6යි ය අකුරයි තාලුජ ෂයන්නයි කියන අකුරු 10 උතෙන්ට අයිති වෙනවා. එවැනි අකුරු 10ක් තියෙනවා. කලින්කෙත් අකුරු 10යි. මේකේ අකුරු 10 උනේ ඊ කියන අකුරු දෙකයි චාච ජාජ ඤ ජ කියන අකුර සහ ය ෂ කියන අකුරු දෙක. ඊළඟට පුතා අපි ගන්නවා ඉක්මන් කරලා යන මූර්ධජ අක්ෂර වලට. මූර්ධජ අක්ෂර. මූර්ධජ අක්ෂර කියලා කිව්වේ ආකාර දෙකටම අපිට කියන්න පුළුවන්. ඔයගොල්ලෝ කියන ක්‍රමයට කිව්වොත් එහෙම දිවෙහි අග කොටස දිවෙහි අග මොකක් වෙනසද? මුදුන. මුදුන දෙසට සමීප වීමෙන් කියවෙන නැත්නම් හැඬවෙන අක්ෂර මූර්ධජ අක්ෂර වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මුදුන උච්චාරණ ස්ථානය ලෙසත් දිව අග කරණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර තමයි මූර්ධජ අක්ෂර කියලා කියන්නේ කියලා කියන්න පුළුවන්. ආකාර දෙකෙන් ඕන එකක් ඔබට පුළුවන් නිර්වචනයේ විදිහට තියාගන්න. එකක් තමයි ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය ක්‍රමය. දිවෙහි අග කොටස මුදුන දෙසට සමීප වීමෙන් හැඬවෙන අක්ෂර නැත්නම් උච්චාරණය කරන අක්ෂර මූර්ධජ අක්ෂරයි. එහෙම නැත්නම් මම තව ක්‍රමයක් කිව්වා.
මුදුන උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව අග කර්ණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කරන අකුරු කියලා. එවැනි අකුරු පුතා 11ක් තියෙනවා. ඉරු ඉරෝ කියන අකුරු දෙකයි ටාට ඩාඩ නඩ කියන අකුරු 6යි ර කියන අකුරයි මූර්ධජ ෂ පයන ඡායන කියලා ගන්නෙ ඒ ෂ අකුරයි මූර්ධජ ල අකුරයි නිකන් ලා යන නෙවෙයි අනිත් ලා යන කියලා ඔයගොල්ලෝ කියන්නේ අන්නේ ලා යන්නයි කියන අකුරු 11 මේකට අයිති වෙනවා පුතා. ඊළඟට බලන්න දරුවනේ ආපහු කියන්නම් තාලු ජාක්ෂර කියන්නේ මොනවද කියලා. ඔයගොල්ලෝ සාමාන්‍ය ක්‍රමයේ විදිහට කිව්වොත් එහෙම දිවෙහි අග කොටස මුදුන දෙසට සමීප වීමෙන් හැඬ වෙන නැත්තම් උච්චාරණය කරන අක්ෂර වලට තමයි කියන්නේ දිවෙහි අග කොටස මුදුන දෙසට සමීප වීමෙන් උච්චාරණය කරන අක්ෂර වලට තමයි අපි කියන්නේ මූර්ධජාක්ෂර කියලා. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් මුදුන උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව අග කරණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කරන අකුරු කියලා කියන්නත් පුළුවන්. මූර්ධජාක්ෂර කියන්නේ ඒවට කියලා කියන්නත් පුළුවන්. එවැනි අකුරු පුතා 11යි ඉරු ඉරෝ කියන අකුරු දෙක තියෙනවා. ඊට අමතරව ටාට ඩාඩ නඩ කියන අකුර තියෙනවා. ඒ වගේම රයන්න තියෙනවා. ඒ වගේම ඡයන්න තියෙනවා. මූර්ධජ ෂ පයනු ඡයන්න කියන එක තියෙනවා. මූර්ධජ ල කියන්නේ නිකන් ලා යන නෙවෙයි අර අනිත් ලා යන කියලා ඔයගොල්ලෝ ගන්නෙ. අන්නේ ලා යන තියෙනවා. තාලු ජාක්ෂර. ඊළඟට යනවා අපි මූර්ධ ජාක්ෂර. අපි දන්ත ජාක්ෂර වලට යනවා. අර වගේමයි ඔයගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලෝ දන්නවා දන්ත ජාක්ෂර කියන්නේ මොකනවද කියලා. අපිට කියන්න පුළුවන් දිවෙහි අග කොටස මොකක්ද? උඩු දත් ඇටියෙහි දෙසට සමීප වීමෙන් කියවෙන නැත්තම් උච්චාරණය කරන අක්ෂර දිවෙහි අග කොටස උඩු දත් ඇටියේ දෙසට සමීප වීමෙන් නැත්තම් ස්පර්ශ වීමෙන් දිවෙහි අග කොටස උඩු දත් ඇටියෙහි උඩු දත් ඇටිය දෙසට සමීප වීමෙන් එහෙම නැත්තම් උඩු දත් ඇටියෙහි ස්පර්ශ වීමෙන් කියවෙන අක්ෂර නැත්තම් හැඬවෙන අක්ෂර. ඒක ක්‍රමයක්. මම තව ක්‍රමයක් කිව්වා. ඒ ක්‍රමය අනුව උඩු දත් වැටිය උච්චාරණ ස්ථානය ලෙසත් උඩු දත් වැටිය උච්චාරණ ස්ථානය ලෙසත් දිව අග කරණය ලෙසත් ඔය කරණය කියලා කියන්නේ ස්පර්ශය කියලා අදහස. යෙදෙනවා කියන අදහස. ස්පර්ශයක් ලෙස යෙදෙනවා කියන අදහස. දිවාග කරණය ලෙසත් යෙදෙමින් දිවාග කරණය ලෙසත් යෙදෙමින් උච්චාරණය කරන අක්ෂර වලට තමයි දන්ත ජාක්ෂර කියලා කියන්නේ. එවැනි අකුරු 10යි. එවැනි අකුරු 10යි. ඔයගොල්ලෝ දන්නවා අක්ෂර මාලාවේ තියෙන ඉලු කියන අකුරු දෙක. ඉරු නෙවෙයි ඉරුන් පස්සේ එන ඉලු කියන අකුරු දෙක. අනේ මෙන්න මේකට අයිති වෙනවා. ඒ වගේම පුතා තාත දාද නද කියන අකුරු 6 මේකට අයිති වෙනවා. ඒ වගේම දන්තජ ල නැත්තම් අපි කියන නිකන් ලා යන්නත් මේකට අයිති වෙනවා. ඒ වගේම දන්තජ ස මේකට අයිති වෙනවා. දන්තජ සත් මේකට අයිති වෙනවා.
ඊළඟට අපි යනවා අවසාන ප්‍රධාන වර්ගීකරණයට. ඒ තමයි ඕෂ්ඨජාක්ෂර. මොනවද පුතා ඕෂ්ඨ කියලා කිව්වේ? කලින් මතක් කරන ආපු ඒ ඕෂ්ඨ කියලා කිව්ව මොනවටද? තොල් වලට. ඕෂ්ඨ කිව්ව මොනවටද? තොල් වලට. ඒව අමතක කරන්න එපා. මොකද නැත්තම් විභාගෙදි පටලවෙන්න පුළුවන්. කාන්ටේ ඕෂ්ඨය අමතක වෙන්න පුළුවන්. අනිත් ඒවා නම් ලේසියිනේ. කාන්ටේ ඕෂ්ඨය තමයි මතක තබා ගන්න අමාරු. මොකද කාන්ටේ සහ ඕෂ්ඨය කියන වචන දෙකේ අර්ථය පොඩ්ඩක් වෙනස්ම විදිහකට එන්නේ. කාන්ටේ කියවහම උගුර කියලා හරියට පොඩ්ඩක් වෙනස් විදිහට එනවා. අර්ථය වෙනස් වෙලා එන්නේ. හැබැයි තාලුවක් වහම තාලුදි කියලා ටක් ගාලා මතක් වෙනවා. මූර්ධයක් වහම මූර්ධති කියලා ටක් ගාලා මතක් වෙනවා. දන්තය කියන එක දන්තජි කියලා ටක් ගාලා මතක් වෙනවා. ඕෂ්ඨයක් වහම තොල් කියලා හරියට මතක් වෙන්නේ නැහැ ඉක්මනින්. ඒ නිසා ඔයගොල්ලෝ වැඩි අවධානයක් ඕෂ්ඨජාක්ෂර සහ කාන්ටජාක්ෂර වලට යොමු කරන්න කියන එක මෙතනින් මතක් කරගන්න. ඊට අපි යනවා ඕෂ්ඨජාක්ෂර වලට. ඔයගොල්ලෝගේ ක්‍රමයට කියනවා නම් උඩු තොල දෙසට යටි තොල උඩු තොල දෙසට උඩු ඕෂ්ඨය ලෙසට ඉහළ ඕෂ්ඨය ලෙසට නැත්නම් උඩු තොල දෙසට සමීප වීමෙන් උච්චාරණය කරන අක්ෂර තමයි ඕෂ්ඨජාක්ෂර කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා. යටි තොල උඩු තොල දෙසට සමීප වීමෙන් නැත්නම් යටි තොල උඩු තොල ස්පර්ශ වීමෙන් කියවෙන අක්ෂර නැත්නම් හැඬවෙන අක්ෂර ඕෂ්ඨජාක්ෂර කියලා ඔයගොල්ලෝ දන්නවා. යටි තොල උඩු තොල දෙසට සමීප වීමෙන් කියවෙන නැත්නම් හැඬෙන අක්ෂර නැත්නම් වෙන විදිහකට කියනවා යටි තොල උඩු තොල ස්පර්ශ වීමෙන් කියවෙන අක්ෂර. එහෙම නැත්නම් ඔකට මෙහෙම කියන්නත් පුළුවන්. උඩු තොල උච්චාරණ ස්ථානයේ ලෙසත් උඩු තොල උච්චාරණ ස්ථානයේ ලෙසත් යටි තොල කරණය ලෙසත් උඩු තොල උච්චාරණ ස්ථානයේ ලෙසත් යටි තොල කරණය ලෙසත් යෙදෙමින් උච්චාරණය කරන අක්ෂර වලට අපි කියනවා මොනවා කියලාද? ඕෂ්ඨජාක්ෂර කියලා. මම ඔයගොල්ලෝට ක්‍රම දෙකක් කිව්වා නිර්වචනේ. එකක් තමයි යටි තොල උඩු තොලෙහි ස්පර්ශ වීමෙන් නැත්නම් යටි තොලේ සහ උඩු තොලෙහි ආධාරයෙන් උපදින අකුරු. යටි තොල උඩු තොලෙහි ස්පර්ශ වීමෙන් උඩු තොල යටි තොලෙහි ස්පර්ශ වීමෙන් නෙවෙයි හරිනේ. මොකද උඩු තොලනේ යන්නේ නැහැ යටි තොල ගාවට. යටි තොල තමයි උඩු තොල ගාවට එන්නේ. දැන් ඔයගොල්ලෝගේ උඩු තොල යනවනේ යටි තොල ගාවට ඒක වෙන මොකක් හරි ආබාධයක්. හරිද? නිසා එහෙම වෙන්න බෑ. අනික් ඒවත් එහෙමයි. උගුර දෙසට දිව මුල උගුර දෙසට සමීප වෙන මිසක් උගුර දිව මුලට සමීප වෙන්නේ නැහැ. තල්ල දිව මැදට සමීප වෙන්නේ නැහැ. දිව මැද තල්ලෙහි සමීප වෙන මිසක් ස්පර්ශ නො මිසක්. මුදුන දිව අගේ පුතා මොකක් ඇහුන්නේ මට හරියට. අයි කියන කියලාද කිව්වේ? ඕෂ්ඨ කියන එක අපු කියන්නම් ඕන. ඔයගොල්ලෝ ක්‍රමයට ගත්තොත් එහෙම යටි තොල උඩු තොල දෙසට සමීප වීම නැත්නම් උඩු තොල ස්පර්ශ වීමෙන් උපදින අක්ෂර ශබ්දනේ. කාන්ටජාක්ෂර කියලා ඕෂ්ඨජාක්ෂර කියලා කියන්නේ. ඒ නැත්නම් වෙන විදිහකට කියන්න පුළුවන් නේ. උඩු තොල උච්චාරණ ස්ථානයේ ලෙසත් යටි තොල කාරණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කරන අකුරු වලට කියනවා අපි කාන්ටජාක්ෂර කියලා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නැවත බලලා පොඩ්ඩක් අඩුපාඩු හදා ගන්න. ඔයගොල්ලෝට ස්ක්‍රීන් එක පේනව නේද? වෙනවද? හරි. එතකොට එහෙම තමයි මේ අකුරු ටික. දැන් ඕකේ දැන් ඔයගොල්ලන්ට මග හැරෙන කොටසක් තියෙනවා. හරිද? මග හැරෙන කොටසක් තියෙනවා. මෙන්න මේ කාන්ටතාලුජාක්ෂර කාන්ටෝෂ්ඨජාක්ෂර දන්තෝෂ්ඨජාක්ෂර කියන මේ කොටස් තුනේ අකුරු ටික මග හැරෙන අකුරු. මේකේ අකුරු ටික කිව්වේ නැහැ නේ ටිකක් කියන්න. ඕෂ්ඨජාක්ෂර ටික මොනවද? ඌ. අන්න දැන් ඌ කියන අකුරු දෙක අපිට පේනවා ස්පර්ශයක් වෙන්නේ නැහැ.
හැබැයි භාවිතයක් වෙනවා. උයන්නයි ඌයන්නයි ඕෂ්ඨජාක්ෂර. ස්පර්ශයක් ඍජුවම වෙන්නේ නැහැ. නමුත් අපි මං කිව්වා සමීප වීමක් වෙනවා. එහෙම නැත්නම් කර්ණ ලෙස දෙනවා කියන්නේ. හරිද? හරි. ඊළඟට එතන අකුරු තියෙන පුතා 8ක්. පාප බාබ මබ කියන අකුරු 6ත් ඔකටයි තියෙන්නේ. මේ ප්‍රධාන වර්ගීකරණයට ආපු අකුරු ගණන කීයද? සර් අෂ්ටාක්ෂර වලට අයිති අකුරු ටික ආයිමත් කියන්නකෝ. උයන්න පාප බාබ මබ පාප බාබ මබ පාප බබ මබ. දැන් ඔතන අකුරු ඔක්කොම අපි මේ වර්ගීකරණ පහට අකුරු කීයක් 60න් කීයක් අයින් කරනවද බලන්නකෝ. පළවෙනි එකට 10යි. දෙවෙනි එකට 10යි 20යි. තුන්වෙනි වර්ගීකරණයට 11යි 31යි. හතරවෙනි වර්ගීකරණයට 10යි 41යි. පස්වන වර්ගීකරණයට කීයද? 8යි. ඔක්කොම 49යි. තව කීයක් තියෙනවද? තව තියෙනවා 11ක්. තව තියෙනවා 11ක්. එක අකුරක් තව පොඩි මෙහෙමක් වෙන එක මම කියන්නම්. ඔගොල්ලෝ ඒ අකුර වෙන්නේ මොකද කියලා අවසන් අපි කතා කරමු. තව සටහනක් ඔගොල්ලෝ ලියාගන්නේ. ලියාගත්තනේ. ඒකේ නිර්වචනයක්කට යන්න බෑ අපිට දැනට. නමුත් අකුරු ටික විතරක් අපි ලියාගෙන යන් ඉස්සරහට. ඒ තමයි දැන් අකුරු ටික විතර ලියන්න නිර්වචනය පස්සේ බලමු. කණ්ඨ තාලු ජාක්ෂර. මේක හිතලා නිකන් කිව්වොත් අපි හිතලා කිව්වොත් මේකේ නිර්වචනය එම කියන්න ලියන්න එපා කවුරුවත්. හිතලා නිර්වචනය කිව්වොත් කණ්ඨ තාලු ජාක්ෂර නිර්වචනය උගුර සහ තල්ල දෙසට දිවෙහි මුල සහ මැද උග්‍ර සහ තල්ල දෙසට සමීප වීමෙන් උච්චාරණය කරන අක්ෂර කියලා අපිට ඕනනම් හදලා කියන්න පුළුවන්. දැනට එතෙන්ට යන්න එපා. අකුරු ටික විතරක් ලියා ගන්නකො අපි එතනින්. පේලියට අකුරු ටික විතර කණ්ඨ තාලු ජාක්ෂර ටික විතර ලියා ගන්නකො. කණ්ඨ තාලු ජාක්ෂර අයි අකුරු පහයි. අයි එතන ලියා ගන්න. අයි කණ්ඨ තාලු ජාක්ෂර අයි කම දාලා ලියා ගන්න. කණ්ඨ තාලු ජාක්ෂර අයි. හරි. එතකොට ඒකේ අකුරු ටික විතරයි ලියුවේ නිර්වචනය කරලා අපි ගියේ නෑ. ඊළඟට යනවා අපි කණ්ඨෝෂ්ඨ ජාක්ෂර ටික ලියා ගන්න. මොනවද කණ්ඨෝෂ්ඨ ජාක්ෂර ටික?
කන්ට කියලා කියන්නේ උගුරනේ. ඕෂ්ට කියලා කියන්නේ තොල්නේ. උගුර තොල් මේ අකුරු උච්චාරණය කිරීමට ඉවහල් වන ස්ථාන බවට පත් වෙනවා. දිව මුල යටිතොල මේකේ කර්ණ බවට පත් වෙනවා. ඕ අව් කියන අකුරු තුන නොතෙන ලියාගත්තා නම් කන්ටෝස්ජ අක්ෂර කියන අකුරු කොටසයි තියෙනවා. අවසාන එක දන්ත ඕෂ්ඨජ අක්ෂර. දන්ත ඕෂ්ඨජ අක්ෂර. දන්ත ඕෂ්ඨජ අක්ෂර. දන්ත ඕෂ්ඨජ අක්ෂරය යනු කියන එකට දාලා ලියා ගන්න. දන්ත ඕෂ්ඨජ අක්ෂර කියලා කියන්නේ දන්ත කියලා කියන්නේ දත්, ඕෂ්ඨ කියලා කියන්නේ තොල්. එතකොට ඒ අකුරු දෙක වෙන්නේ වයන්නයි උපත්මානිය නැත්තම් ෆ අකුර. ෆ අකුර. වයන්නයි අක්ෂර මාලාවේ අන්තිමට යෙදෙන ෆ අකුර. වයන්නයි ෆ අකුර. ඔය අකුරු දෙක එතෙන්ට ලියලා තියන්න. ඊළඟට අවසානයේ මේකේ නිර්වචන අපි ඉස්සරහදී බලමු හදාගන්න නිර්වචනයක්. මොකද නිර්වචනය ගොඩනගා ගැනීමේ ගැටලුවක් තියෙනවා වගේ සමහර නිර්වචන. අවසාන එක තමයි ඔයගොල්ලෝ පූර්ණ නාසික අක්ෂරයන් කොහොමද කියලා කියලා තියෙනවා. ඒත් ස්ථානීය වර්ගීකරණය යටතේ තියෙන එකක්. එතෙන්ට ලියා ගන්න අනුස්වාරය නැත්නම් අයන්නයි බිඳුව. අයන්න වරහන් කළ බිඳුව ලියා ගන්න. මෙන්න මේ ඔය කිව්ව විදිහට අපි දැනට තව මේක ඉතිරි කොටස අපි සාකච්ඡා කරමු ඉස්සරහදී. දැනට අපිට පුළුවන් අක්ෂර මාලාවේ තුන්වෙනි වර්ගීකරණයත් අවසන් කරන්න. මේ අපිට නිර්වචන හතරක් තියෙන උතන හදාගන්න. ඒක බලමු ඉස්සරහදී හදාගන්න. නිර්වචන හතර වඩාත් ගැළපෙන නිර්වචන හතරක් හදාගන්න ඕන. අක්ෂර මාලාවේ වර්ගීකරණයන් තුන අපි දැන් නිමාවටපත් කරලා තියෙනවා. ස්වර ව්‍යංජන වර්ගීකරණය, ഘോഷ අഘോෂ වර්ගීකරණය සහ ස්ථානීය වර්ගීකරණය කියලා මේ කොටස් තුනට දාලා නිර්වචනයන් සහ උදාහරණ අක්ෂරලක් ඔබට පුළුවන් නම් ඔබ අක්ෂර මාලාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. මේ ඊටාම හොඳින් ඔබට සම්පූර්ණ කරගැනීමේ අවකාශය හැකියාව තිබෙනවා. අපි පුතා මේවා ඔක්කොම කරා මට මතක විදියට මේවා අපි ලිව්වා නේද? වර්තමාන සිංහල අක්ෂරමයි මේක ලිව්වා. මේ ටික අපි ලිව්වා. මේ ටිකත් අපි ලිව්වා. ටාග් මේ ටික අපි ලිව්වා. ඊළඟට මේ ටික අපි කරා. මෙතන අපි කරේ නැවෙන්නේ මේක. ඕෂ්ඨජ අක්ෂර අනු මොනවද කියන කලිව්වේ නැහැ. උපදින අක්ෂර කියලා ඔයගොල්ලෝ දැන් ඒක දන්න එක සමාරු නැහැ. ලේසි. ඊළඟට අපි ගත්තොත් එහෙම පහත දී ඇති පදවල ඇති හෙදී ඇති පිල්ලම් නම් කරන්න කියන එකට අපි යනවා. මේ පෙළ පොතේ තියෙන අභ්‍යාසයක්. එකට යන්න කලින් උගලට තියෙනවා මේ මෙන්න මේ වචන ටික පොඩ්ඩක් බලන්න. මේ ටික අපි තව කොටසක් තියෙනවා අපි සම්පූර්ණ කරන්න. ටික කතා කරලා මේ ටික අපි සාකච්ඡා කරමු මෙතනින් පල්ලෙහා. ප්‍රශ්න ටික. ඔයගොල්ලෝ උත්තර ලියලා ඇති. නමුත් අපි එහෙම කතා කරන්න බෑ. මෙන්න මේවා සම්පූර්ණ කරමු ඉක්මන් කරලා අභ්‍යාසයේ. මොකද පළවෙනි එකේ පාඩම් කරන ණයන්න මොකක්ද? මෙන්න මේ ණයන්න. දන්තජ ණයන්න. ඉක්මන් කරලා මේව හදාගෙන යන්න අඩුපාඩු ඔයගොල්ලෝ කරලා නැත්නම් හරිද? කමන්නේ නැහැ. ළමයාගේ නුවණ කියන එක එහෙනම් මූර්ධජ ණයන්න. දෙවෙනි එක කරන මූර්ධජ ණයන්න. කුකුළු පැටවා කුරුළු ගණයට ඇත්තේ මූර්ධජ ලූ තමයි කුකුළු කියලා ලියනකොට එන්නේ. කුරුළු කියන තැන ලයන්න දන්තජ නෑ. මොකද අපි දන්නවා කුරුල්ලා කියලා ලියනකොට ලයන්න දන්තජ නිසා. මේ පුතා මෙන්න මේ වචනේ හොඳට බලා ගන්න. ස්වභාවික කියලා වචනයක් නෑ. මම කලින් දවසක් කියලා තියෙන මොකද්ද? ස්වාභාවික. 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 ඒක බලා ගන්න වෙන තැන් වල එන ඔක වචනේ විදිහට. ව්‍යසන. මොකද්ද ව්‍යසන කියන තැන එන වචනේ? දන්තජස. දන්තජස. මෙන්න මේ සයන් ඉන්නේ ස්වාභාවික ව්‍යසන පිළිබඳ සොයා බැලීමට විශේෂ මොන ඡායන දෙන්නේ? මූර්ධජ. මෙන්න මේ මැදින් තිබෙන ඡායන ලියන්නට ඕන මූර්ධජ විශේෂ. විමර්ශන කියන තැන ණයන්න ඡායන මොකද්ද? තාලුජස. තාලුජස. හරිද? ඔයගොල්ලෝ දන්නවා මේක ඉක්මන් කරලා පැහැදිලි කරගෙන යන්න. ඊළඟට ලේකම් කියනකොට කයන්න මොකක්ද එන්නේ පුතා? අප්‍රාණකයන්
වරද්දනවා දන්තජ කයන්න කියලා එකක් නෑ දරුවෝ. මොන කයන්නද? මතක තබා ගන්න මෙන්න මේ කයන්න හෙවත් නිකං කයන්න නැත්තම් අල්ප ප්‍රාණ වූ කයන්න තමයි ලේකම් කියලා ලියනකොට ලියන්නේ. ඔය ලෝගොල්ලෝ වරද්දනවා මොකේද මේ ස්ථානීය ඔයගොල්ලෝ ඔක වරද්දන තැනක් තියෙනවා ප්‍රායෝගික ලේඛන වල ලේකම් කියලා ලියනකොට ලියන්නේ මහ ප්‍රාණ කයන්න. පේන්නේ ආයි එකෙන් වෙන්නේ ඒකේකට හරි මෙතන ලින්ක් එක මාරු කරන ඒ ලින්ක් එකෙම තමයි ඉන්නේ. ඒකෙම අයින්. හරි. එතකොට ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනව නේද? ඔව්. හරි. හරි. එන්න ලේකම් කියලා ලියනකොට පුතා මතක තබා ගන්න කයන්න මොකක්ද? නිකං කයන්න නැත්තම් අපි කියනවා අල්ප ප්‍රාණ කයන්න කියලා. හරිද? අල්ප ප්‍රාණ කයන්න. මතක කරන්න එපා. ප්‍රායෝගික ලේඛන වල අපේ දරුවෝ මේ පාර මේ ඉවරද මම වරද්දිත් අපේ මේ සාමාන්‍ය පෙළ ලියන දරුවොත් මේක මේ ඉස්තර හැමදාම කියලා දුන්න මේ කයන්න වරද්දනවා. ලේකම් කියලා නිකන් මහ ලොකුට කියුණාට ලියන්නේ නිකන් නැත අල්ප ප්‍රාණ කයන්න. පරිගණක කියලා ලියනකොට අපිට හිතෙනවා ටිකක් බරට කියුණාට ලියන්නේ මොකක්ද? අල්ප ප්‍රාණ ගයන්න. නිකං ගයන්න. මොකද පරිගණක කියලා හැදෙන්නේ කොහොමද පරිගණක කියන වචනේ හැදෙන්නේ? මේ බලන්නකො පරිගණක කියන වචනේ හැදෙන්නේ කොහොමද? පරිගණකය කියන වචනේ හැදෙන්නේ මොන වචන දෙකක තුලාද? පරිගණක කියන වචනේ හැදෙන්නේ මොන වචන දෙකක තුලාද? ගණක කියන ගණකය අපි ලියනකොට මෙහෙමනේ ලියන්නේ. ගණකය කියලා කියන්නේ ගණනය කරනවා කියන එකනේ. ගණකය කියන වචනයට පරි කියන උපසර්ගයේ ඉඳලා තමයි පරිගණකය හැදෙන්නේ. ඉතින් සමහර වෙලාවට අපිට අපිව වරද්ද ගන්නවා පරි කියන වචනය අහම අපි මේක හිතනවා වෙනම වචනයක් කියලා. පුතා පරිගණකය කියන වචනේ ගණකය කියන වචනේට පරි එකතු වෙලා තමයි පරිගණකය හැදුනේ. ගණකය කියලා ලියනකොට ගයන්න ලියන්නේ අපි අල්ප ප්‍රාණ නම් පරිගණකය කියනකොට මහ ප්‍රාණ වෙන්න බෑනේ. ඒ නිසා ගණකය ගණන් කරනවා කියන අදහසෙන් එන ගණනය කිරීමනේ ගණකය කියලා කියන්නේ. ගණනය කරනවා කියන එකනේ. ගණනය කරනවා කියන ලියනකොට මහ ප්‍රාණ ගයන අපි කොහොමත් ලියන්නේ නෑනේ. ඒ නිසා ගණනය කරනකොට මහ ප්‍රාණ ගයන ලියන්නේ නැත්නම් පරිගණකය කියන එකේ පරි කියලා කියන්නේ උපසර්ගයක් නම් ගණකය නම් සම්පූර්ණ අදාළ වචනය ඒක අපි මහ ප්‍රාණ ගයන ලියන්නේ. ඒ නිසා උතන වරද්ද ගන්න එපා ඔයගොල්ලෝ. ඊළඟට ලේඛන අන්න මහ ප්‍රාණ කයන්න. අන්න මහ ප්‍රාණ කයන්න මෙතෙන්ට එනවා. මහ ප්‍රාණ කයන්න කියලා කියන්නේ මෙන්න මේ කයන්න. ලේඛන විමසා බලා කාර්ය මණ්ඩලයට දීර්ඝ අන්න මහ ප්‍රාණ ගයන්න එනවා. තින්ට ගයන්න එනවා මහ ප්‍රාණ. හැබැයි පරිගණක තැනට මහ ප්‍රාණ ගයන්න ලියන්නේ නෑ අපි. හරිද? හරි. ඊළඟට පිරිසජ්ජායනාවලදී සජ්ජා මහ ප්‍රාණ ජයන්න මෙන්න මේ ජයන්න. සජ්ජායනාවලදී මනවින් උච්චාරණය කියන්නකො මොන ඡායන්නද කියලා. හිතලා කියන මොන ඡායන්න දෙන්නේ මෙතන? උච්චාරණය කරනවා. අල්ප ප්‍රාණ ඡාය. අල්ප ප්‍රාණ ඡායන්න මේ නිකං ඡායන්න අල්ප ප්‍රාණ ඡායන්න උච්චාරණය කළ හැකි භික්ෂුන් වහන්සේලා සහභාගී කරගත යුතු බව මොකද්ද? ජාතික මෙන්න මේ ජයන්න අල්ප ප්‍රාණ ජයන්න ජාතික සංඝ වෙන සංඝ ලියන හැටි මතක තබා ගන්න. සම්මේලනයේදී සාකච්ඡා මොන ඡායන්නද? මහ ප්‍රාණ ඡායන්න. සාකච්ඡා මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟට ජේෂ්ඨ සිසුන් ජේෂ්ඨ ඡායන්න මහ ප්‍රාණ ඡාය. මහා ප්‍රාණයි මෙන්න මේට යන්න ජේෂ්ඨ සිසුන් ශිෂ්ඨ සම්පන්න මොනට යන්නද? අල්ප ප්‍රාණතයන්ට යන්න. ඔන්න වරද්දන තැනක් නෝමල්ට යන්න. බෝලම් මොකද්ද බෝල නෝමල්ට යන්න කියලා කියන්නේ?
එහෙනම් normal සාන්ත වගේ එකක්ද? හරිද? ශිෂ්ට. ශිෂ්ට කියලා ලියනකොට ටයන්න අපි ලියන්නේ මොකක්ද? අල්ප ප්‍රාණ ටයන්න. ඉතින් පුතා මේකට අපි එකතු කරනවා මොකක්ද? වී කියන උපසර්ගය. දැන් හැදෙන වචනේ මොකක්ද? විශිෂ්ට. යකෝ විශිෂ්ට කියලා ලියනකොට අපි මොකක් කරනවද? මෙතෙන්ට ගන්නවා මහා ප්‍රාණටයන්. එහෙම වෙන්න පුළුවන්. මම කලින් කියලා තියෙනවා විශිෂ්ට කියලා මහා පම්පෝරියට කිව්වට ලියන්නේ සාමාන්‍යයට අයන්න. ඔයගොල්ලෝ හිතනවා විශිෂ්ට කියලා මහා ප්‍රාණටයන් આવොත් හරි කියලා. නෑ. ඇයි? විශිෂ්ට කියලා ලියද්දී ලියන්නේ ශිෂ්ට කියන වචනයට වී කියන උපසර්ගය එකතු කරලා නිසා පරිගණක වගේම වචනයක්. තේරුම් ගන්න මේවා. හැම නිතරම විභාගවලදී අහනවා මේවා. ශිෂ්ට කියලා ලියනකොට ලියන්නේ අල්ප ප්‍රාණට යන්න නම් විශිෂ්ට කියලා ලියනකොට අපිට බෑ මොකක් කරන්නද? මහා ප්‍රාණට යන්න ලියන්න. මොකද එම වචනේට වියන්න එකතු වුණා විතරයි. වියන්න කියන්නේ උපසර්ගයක් පරි වගේම තමයි. මතක තබා ගන්න වරද්දන්න එපා ඊට පස්සේ විශිෂ්ට කියලා ලියනකොට සැරට කිව්වට ලියන්නේ සාමාන්‍ය විදියට. හරි. විශිෂ්ට සම්පන්න හැසිරවීමට දෘඩ ඩයන්න පුතා මහ ප්‍රාණයි මෙන්න මේ ඩයන්න. දෘඩ කියලා කියන්නේ දැඩි කියන එක. න්‍යායන් මෙන්ම ලඝු දණ්ඩනයන් කියලා අප ප්‍රාණ ඩයන්න දණ්ඩනයන් ලබා දීමට සිදු වී ඇති බව විධායකතුමා පැවසීය. ලේසි. නර්තන කුසලතා වර්ධනය කරගත් සිසුන් විසින් තම ප්‍රථම සංදර්ශනය ඉදිරිපත් කරන ලදී. කියන්න බලන්න නර්තන කියන එකේ තායන්න මොකද්ද? අල්ප ප්‍රාණයි නිකාන්තා යන්න. කුසලතා වර්ධනය දායන්න මොකක්ද? මෙන්න මේ මහ ප්‍රාණ දායන්න වර්ධනය. පුතා මර්ධනය දායන්න මොකක්ද එහෙනම්? අන්න ඒක හොඳ කරගන්න. නිකන් දායන්න. මොකක් දායන්නේ? මොකද්ද මගුලක් කිව්වට හැම. හරිද? හරි. ඔය වර්ධනය කියලා කියන්නේ පුතා වැඩි කරන එකනේ. වැඩි කරනවා කියලා කියන්නේ මහ ප්‍රාණ දායන්න. අඩු කරනවානේ මර්ධනය. අඩු වෙනවා කියලා කියන්නේ නිකන් සාමාන්‍ය එකක් වෙන්න එපා. ඒක නිසා මහ ප්‍රාණ දායන ලියලා හරියන්නේ අල්ප ප්‍රාණ දායන ලියන්න ඕන. හරිද? හරි. වර්ධනය මහ ප්‍රාණ දායන මෙන්න මේ දායන්න කරගත් සිසුන් විසින් තම ප්‍රථම තායන්න මොකක්ද? මහ ප්‍රාණ තායන්න ප්‍රථම සංදර්ශනය මොකක්ද? අල්ප ප්‍රාණ දායන්න. අල්ප ප්‍රාණ දායන්න. normal දායන්න. ඒකත් පොඩ්ඩක් බලා ගන්න මේ වගේම වචනයක් ඇතර තියෙන සංදර්ශනය කියන එකේ. බලන්න පුතා දර්ශනය කියන වචනයට තමයි මොකක් වෙලා තියෙන්නේද? දර්ශනය කියන වචනෙට මොකක් වෙලාද? සන් කියන මොකද්ද? සන් කියන මොකක්ද? උපසර්ගය එකතු වෙලා තියෙන්නේ. සන් කියන උපසර්ගය එකතු වෙලා තියෙන්නේ. නිසා මේ හරි ලේසි මේ අක්ෂර වින්‍යාසය මෙන්න මේ වචන බෙදලා තේරුම් ගන්න. වචනය කඩලා තේරුම් ගන්න. වචනය කඩලා බෙදලා තේරුම් ගත්තාම තමයි අපිට ලේසියෙන්ම අක්ෂර වින්‍යාසය හදාගන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. තේරෙන්නේ නැත්නම් වචනේ කඩන්න ඕන ටක් ගාලා. කඩලා තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. හරි. 8 විශ්වයේ ප්‍රභවය බයන්න මොකක්ද? මහා ප්‍රාණයි. එතනක් තියෙනවා පුතේ අර රීතියම. මොන රීතියද? උපසර්ග රීතිය. මොකද්ද මෙතන තියෙන උපසර්ගය? ප්‍ර. භවය කියලා කියන්නේ මොකක්ද? භවය කියලා කියන්නේ මොකද්ද? හට ගැනීම. මොකද්ද භවය කියලා කියන්නේ? භවය කියලා ලියනකොට ලියන්නේ මේ බයනනේ. භවය කියලා කියන්නේ හට ගන්නවා කියන එක. වචනේ මං කිව්වේ හැම වෙලාවෙම බින්දින්න පුළුවන් වචන බින්දලා තේරුම් අරගෙන වචනවල නිවැරදිභාවය හඳුනා ගන්න. ප්‍රභවය උනන් පස්සේ වෙනස් වෙන්න බෑ. ප්‍ර කියන උපසර්ගයක වීමක් විතරයි වෙන්නේ. ප්‍රභවය. ඊළඟට පිළිමද ඇතමුන් ඉදිරිපත් කළ ප්‍රබන්ධ බයන්න
අල්ප ප්‍රාණයි අර වගේම තමයි. මේ බලන්නකෝ. ප්‍රබන්ධ කියන වචනයත් මේ බලන්නකෝ. ප්‍රබන්ධ කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද? ප්‍රධාන බන්ධ කියන වචනයට එකතු වෙලා තියෙනවා ප්‍ර. බන්ධ කියන වචනේ බන්ධ කියලා කියන්නේ බැඳීම කියන එකනේ. ඒකට එකතු වෙලා තියෙන ප්‍රබන්ධ අමාරු නෑ. ඒක මම කිව්වේ වචනේ හරියට අර විදිහට තේරුම් අරන් තේරුම් කරලා ගන්න කියලා. ප්‍රතික්ෂේප නිසා ඔවුන්ගේ ප්‍රයත්නය මොකද්ද? නිෂ්ඵල. පයන්න මොකක්ද? මහා ප්‍රාණ මහ ප්‍රාණ පයන්න. ඒකත් අර වගේමයි. කියන්නකෝ. මොකද්ද වචනේ මුල් වචනේ මොකද්ද? මුල් වචනේ පුතා ඵල. මොන ඵලද? මහ ප්‍රාණ පයන්නේ ප්‍රතිඵලය කියන ඵල. නිෂ් කියන්නේ මොකක්ද? නිෂ් කියන්නේ උපසර්ගය. නිෂ්ඵල. ඔයගොල්ලෝ මේව වරද්දන්න එපා. හරි ලේසි මේ වචන බිඳලා ගන්න. එතකොට තේරුමට අක්ෂර වින්‍යාසය යන්න පුළුවන්. හරිද? නිෂ්ඵල වූ බවට ප්‍රවෘත්ති ඵල කියලා කියන්නේ මෙන්න මේ නිකං පයන්න නැත්නම් අල්ප ප්‍රාණ පයන්න කියලා ඔයගොල්ලෝ අපි කතා කරගෙන තියෙන පයන්න. අනුරාධපුර නටබුන් බැලීමට නටබුන් වල බොයන්න මොකද්ද? අල්ප ප්‍රාණ අල්ප ප්‍රාණ. මෙන්න මේකයි. නටබුන් බැලීමට තම කවුද? අඹුව. පුතා අඹුව කියන්නේ කාටද? බිරිඳට. හරිද? යාළුවා. යකෝ බොලා යාළුවට අඹුව කියනවද? ඈ? යාළුවා බිරිඳට තමයි අඹුව කියලා කියන්නේ. හරිද? අනුරාධපුරේ නටබුන් බැලීමට අල්ප ප්‍රාණ බයන්න බැලීමට තම අඹුව කියලා කියන්නේ මෙන්න මේ බයන්න අඹුවද සමග ගිය ජයරත්න මොකටද මේ අඹුවත් එක්ක ගිහලා තියෙන නටබුන් බලන්න නේද? ජයරත්න මොකද? සංගමොක් කියලා කියන්නේ සංඥක ගයන්න සංග බොක්සුව ලැබුණු බවුන් වඩන මොකද්ද? සංග මොකද්ද? බවුන් වඩන සංග ඝන සංගයා කියන එක මෙන්න මේ ගයන්න. හරිද? හරි. අපි අවසානයේට ඉක්මන් කරලා මොකද්ද මේ අඬු ද අඬු නේද? අඬු දඬු වල්. ඔව් කියන්න පුතා. අඬු දඬු ලොකු මහත් උනත් ගුණයෙන් කරදඩු දැන් මෙතන අඬු දඬු කියලා මෙතන හදාගන්න කරදඬු වෙන්නේ නේද? කරදඬු කියන එක නෙමෙයි මේ. කර. එතන එහෙම නෙමෙයි අඬු. සාහිත්‍ය කොටසට යන්කෝ. සාහිත්‍ය කොටසට යන්. මේක මෙතනින් අවසන් කරනවා මම. 7යි වෙලාව. අනිත් ළමයි බලාගෙන ඊළඟ පන්තිය දැන් යන්න. 7යි කාලෙට. 4ට ලින්ක් එක දාන්න ඕනේ. මෙතනින් මම අවසන් කරනවා මේ කොටස. හරිද? කොහොමත් අපිට අමතර දිනයක් දෙකක් භාවිතා කරන්න වෙනවා. ඉදිරියේ තියෙන වැඩ කොටසක් ගත්තාම මේක අපි ඉස්සරහදී මම කතා කරගන්නම්. බලන්න. මෙතන වෙන්න වැරදි මොකක් හරි වැරදක් වෙන්නේ අතිපතේ කොහොමද තියෙද කියලා මට මතක නැහැ. කොහොමනොත් මෙතෙන්ට එන්න ඕන. කර දඬු කියන එක. සර් 10 වෙනි පිටුව නේද? මේකද? ඔව් 10 වෙනි පිටුව පුතා. මහත් වුණු ගුණයෙන් අඩු කොල්ලන් අඩු නිකන් ඩු යන්න. මෙන්න මේ ඩු යන්න. කොල්ලන්ද ඇති බව කඳ. ආයෙම තියෙන්නේ. අඬු දඬු කිය අඬු වෙන්නේ නැති හොඳේ අඬු දඬු අඬු තමයි හරි අඬු ඒ කියන්නේ එතන එන්න ඕනේ මේ මැද තියෙන ඩු යන්න ඒ කියන්නේ සංඥක ඩු කියන එක මගේ පිටුව නැහැ නේද? පිටුව නෑ මගෙත් නෑ සර්. මගෙත් නෑ සර්. ඇති තියෙන කට්ටිය ඉන්නෝනේ පිටුව ඊළඟට අඬු අසාධාරණයි සර්. හරි අසාධාරණයි තමයි අඬු කොල්ලන් අඩු නිකන් අඩු යන්න කොල්ලන් ඇති බව කඳ රැගෙන නිසා කද කියලා කියන්නේ මෙතන නිකන් දා යන්න අල්ප ප්‍රාණ දා යන්න රැගෙන නිසා කඳ කියලා කියන්නේ අර මේ කොටේ කියන එක කියන්නේ සංඥකද ඉන්නේ කඳ මත ඉඳගෙන කල්පනා කළේය
පුතා දැනට මම උතනින් නවත්තනවා. මොන හරි ගැටලුවක් තියෙන ඉක්මන් කරලා අහන්න. අපි මොකද ඊළඟ පන්තියට යන්නට ඕන. හරිද? සර් කොලේ හම්බුන්නේ මොන කොලේද? නැහැ. ඔය දැන් ලිව් එක. වෙන්න බෑ. ඇත්තද? ඒ පිටුව නැහැ. සර් මටත් හම්බුන්නේ මගෙත් නෑ. වෙබ් පිටුවේ තියෙන පුතා මේක හොඳේ. print out එකක් ගහලා දෙන්න. print out එකක් ගහගන්න. හරි. හරි එහෙනම් හැම කෙනෙකුම සුබ රාත්‍රියක් ආයිබෝවන්. ආයිබෝවන් සර්. සර් ගහලා දෙන්න print out. සායිබෝ